හරි. හොඳයි. ළමයි අපි දැන් ගිය සතියේ මම හිතන්නේ සමීකරණ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා නේද? සමීකරණ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා. හරි. නේ අපි සරල සමීකරණ විසඳීම, ඊට පස්සේ සමගාමී සමීකරණ විසඳීම, ඊට පස්සේ වර්ගජ සමීකරණ විසඳීම නේ දවස් 3ක් කතා කරා. හරි. ඒවල ඕනනම් රෙකෝඩින් ඔයගොල්ලන්ට අරන් බැලුවේ හැකි. හොඳයි ළමයි අද අපි පටන් ගන්න ඔයගොල්ලන්ගේ 16 වෙනි පාඩම. දාන මාතෘකාව සමාන්තර ආශ්‍ර එක මේකලා පාඩම් දෙකක් වශයෙන් තියෙන්නේ සමාන්තර ආශ්‍ර 1 සමාන්තර ආශ්‍ර 2 හරි 16 වෙනි පාඩම 16 වෙනි පාඩම සමාන්තර ආශ්‍ර 1 16 වෙනි පාඩම හොඳයි දැන් ළමයි ඔයගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් 6 7 පන්ති වල ඉඳන් මේ සමාන්තර ආශ්‍ර ගැන ඉගෙනගෙන තියෙනවානේ හරි සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද ඒ ආශ්‍රිත මූලික දේවල් නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 7 දී 8 දී නේ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි මේ පාඩමේදී ළමයි මේ සමාන්තර ආශ්‍ර 1 පාඩමේදී කතා කරන්නේ මේ සමාන්තර ආශ්‍ර වල තියෙන ලක්ෂණ. හරි. මේකේ ගණන් හදද්දිත් ඒ ටික වැදගත්. සමාන්තර ආශ්‍ර වල ඇති සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණ පිළිබඳව අපි ඉගෙන ගන්න එක තමයි මේ පාඩමේදී කරන්නේ. සහ ඒ ආශ්‍රිත ගැටලු සෑදීමක් මේකෙදි කරනවා. මේක ජ්‍යාමිතිය පාඩමක්. ජ්‍යාමිතිය කොටසට අහු වෙන පාඩමක් තමයි සමාන්තර ආශ්‍ර පාඩම ජ්‍යාමිතිය. හරි මේකේ සමහර ඒවා බව පෙන්නන සාධනය කරන ගණන් එහෙම තියෙනවා. නේ සාධනයත් එක්ක යන ගණන් තියෙනවා ගොඩක් ඒවා සාමාන්‍ය ගණන් කෙටි ප්‍රශ්න වලට එන ගණන් ඒවත් තියෙනවා සමාන්තර ආශ්‍ර පාඩම. මේක ළමයිද අපිට මේ කොටස් දෙකක් තියෙනවා සමාන්තර ආශ්‍ර 1 සහ සමාන්තර ආශ්‍ර 2 කියලා. දෙවෙනි කොටස අපි ලබන සතියේ ක්ලාස් එකේදී කතා කරනවා 17 වෙනි පාඩම. අද කතා කරන්නේ මේ පාඩම පොඩි පාඩමක් තියෙන්නේ. ගණන් ගොඩක් තියෙනවා සාධනය කරන ගණන් තියෙන්නේ ගොඩක් ඒවා සමහර ඒවා අපිට සාමාන්‍ය අගයන් හොයන ඒ වගේ පොඩි පොඩි කෙටි ප්‍රශ්න වලට එන ගණනුත් තියෙනවා පැහැදිලිද හොඳයි දැන් ළමයි මම මුලින්ම ඔයගොල්ලන් අහනවා සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ මොකද්ද කාටද උත්තරයක් දෙන්න පුළුවන් කවුරු හරි ඇහුවොත් නේ සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද උත්තරයක් දෙන්න පුළුවන්ද සමාන්තර ආශ්‍රයක් අපි ඔයගොල්ලෝ දන්නවා සමාන්තර ආශ්‍රය අහලා තියෙනවා කොහොමද සමාන්තර ආශ්‍රයක් හඳුන්වන්නේ කියන්න බලන්න ප්‍රසාදි සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද අශිනි කියන්න පුළුවන් පොඩි මැසේජ් එකක් වගේ දාන්න බලන්න පසිදු සමාන්තර ආශ්‍රය ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා දැකලා තියෙනවා සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය කියන එක ළමයි අහුවෙන්නේ මොන බහුවස්ත්‍ර වර්ගයටද බහුවස්ත්‍ර කියලා කියන්නේ දැන් මතකද දන්නේ නැහැ බහුවස්ත්‍ර කුඩාම බහුවස්ත්‍රය ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයනේ අපිට පාද තුනකින් තමයි අඳින්න පුළුවන් කුඩාම බහුවස්ත්‍රයේ ත්‍රිකෝණයනේ ඒතකොට ත්‍රිකෝණවල වර්ග ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණ වර්ග ගත්තොත් මොනවද ත්‍රිකෝණ වර්ග සමපාද සමදීපාද විෂම පාද එහෙම නැත්නම් සුළු කෝණී ඍජු කෝණී මහා කෝණීනේ අන්න ඒ වගේ අපිට ත්‍රිකෝණ නම් කරන්න පුළුවන් ත්‍රිකෝණ වර්ගීකරණය ත්‍රිකෝණ වර්ග සහ ඒවල ලක්ෂණ ඒවා ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙනවා නේ ත්‍රිකෝණ වර්ග මොනවද 6 7 8 පන්ති වලදී ත්‍රිකෝණ වර්ග සහ එක ත්‍රිකෝණ වල ලක්ෂණ මොනවද ඉගෙනගෙන තියෙනවා ඔව් ඊට පස්සේ ළමයි පාද තුනකින් තමයි අපිට අඳින්න පුළුවන් කුඩාම බහුවස්ත්‍රයෙන් ත්‍රිකෝණය ඊට පස්සේ පාද හතරකින් අඳින්න පුළුවන් බහුවස්ත්‍රය මොකද්ද චතුරස්‍රය හොඳයි අසිදු චතුරස්‍රය ඔව් එතකොට ළමයි චතුරස්‍රය ගත්තාම චතුරස්‍ර වර්ග තියෙනවා බලන්න කියන්නේ චතුරස්‍ර වර්ග දාන්න බලන්න ඔයගොල්ලෝ මේ වෙද්දී අහලා තියෙන චතුරස්‍ර වර්ග ඔක්කොම අහලා තිනවා ඈ ඔක්කොම අහලා නැහැ නේ තාම හරි ඔව් තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා චතුරස්‍ර වර්ග මට කියන්න මේ දක්වා දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 7 6 8 පන්ති වලදී ඉගෙනගෙන තියෙන චතුරස්‍ර වර්ග මොනවද හොඳයි සම චතුරස්‍රය හරි සම චතුරස්‍රය කො කියන්න බලන්න එක එක්කෙනා එකක් කියන්න කියන්න ටගාලා තරුෂකෝ සහන් පසිදු හරිද චතුරස්‍ර වර්ග පාද හතරක් තියෙන බහුවස්ත්‍රයේ චතුරස්‍රයනේ චතුරස්‍ර වර්ග හොඳයි මොනවාද සම චතුරස්‍රය ඍජු කෝණාශ්‍රය හරි තව සම චතුරස්‍රයක් අපි අරන් අර දෙපැත්තෙන් නේ තල්ලු කරාම නැත්නම් අපි කියන්නේ පයින් ගහන්නේ සම චතුරස්‍රයක් අරන් සම චතුරස්‍රයක් ගත්තොත් පාද හතරම දිගින් සමානයි නෙමෙයි
සමචතුරාශ්‍රය. හරිද? මේ සමචතුරාශ්‍රය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා පාද හතරම දිගින් සමානයි සියලුම කෝණ ඍජු කෝණ තියෙන්නේ. මතකයි නේද? සමචතුරාශ්‍රය. මම මේකේ ළමයි දෙපැත්තෙන් ඔහම තල්ලු කරොත් මොකද වෙන්නේ? හරි මම දෙපැත්තෙන් මේක ඔන්න කරලා බලන්න පුළුවන් ඉරටු වලින් නේ ඉරටු කෑලි වලින් මෙහෙම හදාගත්තා නම් ලේසි. මෙහෙම දෙපැත්තෙන් තල්ලු කරාම ළමයි පොඩ්ඩක් මේක ඇද ගහනවනේ. ඔව් මේක ඇද ගැහුවාම ළමයි මෙන්න මේ වගේ එකක් එනවා නේද? මම පොඩ්ඩක් මේ දෙපැත්තෙන් ඔහම තල්ලු කරනවා. තල්ලු කරාම ළමයි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නේද මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් චතුරාශ්‍රයක් හැදෙනවා. හරි මේක ළමයි ඒතකොට පාද හතරේ දිගවල් මොකද වෙන්නේ? සමානයිනේ. අර පාද හතරමයි මේකෙත් තියෙන්නේ. ඔව්. මේකට අපි කියන්නේ තමයි රොම්බසය. රොම්බසය. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකයි ඍජු කෝණාශ්‍රයක් අපි හදාගෙන මේ විදිහට. ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් සීලම කෝණ ඍජු කෝණ සම්මුඛ පාද දිගින් සමානයි. ඍජු කෝණාශ්‍රයක් හදලා දෙපැත්තෙන් තල්ලු කරාම මොකක්ද එන බහුවශ්‍රය? ඍජු කෝණාශ්‍රය කොහොමද දෙපැත්තෙන් තල්ලු කරාම මේ ඍජු කෝණාශ්‍රයට පයින් ගහුවාම එන්නේ මොකද්ද? මෙන්න මේ වගේ චතුරාශ්‍රයක්. මොකද්ද මේකට කියන්නේ? මේකට කියන්නේ මොකද්ද එතකොට? මේක දෙපැත්තෙන් තල්ලු කරාම එන්නේ මොකද්ද? ඔව් සමාන්තරාශ්‍රය. මේකට කියන්නේ සමාන්තරාශ්‍රය. මේකට කියන්නේ රොම්බසය. රොම්බසය. ඔව්. එහෙමනේ අපි ඉගෙන ගත්ත ඉස්සර. එහෙමයි අපි ඉස්සර ඉගෙන ගත්තේනේ. හරිද? ඔව් දැන් පොඩි මේකේ පොඩි වෙනසක් එනවා බලමු ඉස්සරහට මම කියලා දෙන්නම්. දැනට පොඩ්ඩක් ඕක මතක තියාගන්නකෝ. ඕගොල්ලෝ දැන් චූටි කාලේ ඉඳන් ඕවනේ ඉගෙන ගත්තේ. චතුරාශ්‍ර ගත්තාම නේ පාද හතරක් තියෙන බහුවශ්‍රයේ චතුරාශ්‍රයක් ලෙස හඳුන්වනවා. චතුරාශ්‍ර වර්ග තියෙනවා. සමචතුරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, ඊට පස්සේ රොම්බසය, ඊට පස්සේ සමාන්තරාශ්‍රය. තව එකක් ඉගෙන ගත්තා මතකද කාටද? චතුරාශ්‍ර වර්ග ඕගොල්ලෝ මම හිතන්නේ පහක් ඉගෙනගෙන තියෙනවා. සමචතුරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, රොම්බසය, සමාන්තරාශ්‍රය. අනිත් එක මොකද්ද? අනිත් චතුරාශ්‍රය නම් මොකද්ද? මතකයි එකක් ගාලා කියන්නකෝ. තව එකක් තියෙනවා නේද? ත්‍රිපීසියම දිල්මි හරි. වසිදු? ඔව්. හරි ප්‍රසාදි. ත්‍රිපීසියම හොඳයි. ඒතර ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන චතුරාශ්‍ර වර්ග පහක් තියෙනවනේ. මොනවද? සමචතුරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, රොම්බසය, සමාන්තරාශ්‍රය, ත්‍රිපීසියම. මතකද පහම? ඔව්. ඒ පහේ ලක්ෂණ මතකද? ඔය තිබ්බා 6 දී 7 දී එහෙම තිබ්බා. නේ ඔය ලක්ෂණ. හරි. දැන් ළමයි ඇත්තටම ගත්තොත් අපි දැන් මේකෙදි කතා කරන්නේ මේ සමාන්තරාශ්‍ර ගැන. සමාන්තරාශ්‍ර වල ලක්ෂණ. හොඳයි අපි මෙහෙම ලියමු. මෙම පාඩම යටතේදී සමාන්තරාශ්‍ර වල ලක්ෂණ සහ ඒ ආශ්‍රිත ගැටලු සෑදීම අපි මේ පාඩමේදී සිදු කරනවා. හරිද? ලියන්න මෙහෙම මාතෘකාව දැම්මනේ සමාන්තරාශ්‍රයක 16 පාඩම. ලියන්න මෙහෙම. ලියන්න මෙම පාඩම යටතේදී සමාන්තරාශ්‍රවල ලක්ෂණ පිළිබඳව ඉගෙන ගැනීම සහ සමාන්තරාශ්‍රවල ලක්ෂණ පිළිබඳව ඉගෙන ගැනීම සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳීම සිදු කරයි. හරි ඒ ආශ්‍රිතව ගැටලු විසඳීම සිදු කරයි. හොඳයි දැන් ඔයගොල්ලෝ මාතෘකාව දැම්මනේ. පාඩම සමාන්තරාශ්‍රය 1 පාඩම
16 වෙනි පාඩම. හොඳයි. දැන් මෙම පාඩමේදී අපි සමාන්තරාශ්‍රවල තියෙන ලක්ෂණ සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳීම තමයි නේ. ගොඩක් සාධනය කරන ගණන් නේ. ඒ වගේ ගණන් තියෙනවා. හොඳයි. එතකොට ළමයි මේ සමාන්තරාශ්‍රයක් දැන් මම පටන් ගත්තී මහා ප්‍රශ්නේ මොකද්ද? සමාන්තරාශ්‍රයක් කියන කුමක්ද? තාම මට කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ. ඔව් දැන් පුළුවන් ද උත්තරයක් දෙන්න? සමාන්තරාශ්‍රයක් කියන කුමක්ද? දැන් අහනවා කවුරු හරි නංගියෙක් මල්ලියෙක් අහනවා අයියාගේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ කොහොමද ඒක එයාට කියලා දෙන්නේ? සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මෙහෙම කිව්වොත් හරියද? පාද හතරක් තියෙන බහුවශ්‍රේ සමාන්තරාශ්‍රයක්. එහෙම කිව්වොත් ප්‍රමාණවත්ද? පාද හතරක් තියෙන බහුවශ්‍රේ සමාන්තරාශ්‍රයක් කිව්වොත් එහෙම හරියද? කියන්නේ ඈ මදිනේ එහෙම කියලා හරියන්නේ නැහැ නේ. පාද හතරක් තියෙන බහුවශ්‍රේ සමාන්තරාශ්‍රයක් කියලා කියන්න බෑනේ. එහෙම ඉතින් හැමතිස්සෙම සමාන්තරාශ්‍රය කියන එකේ නම පොඩ්ඩක් බලන්න. සමාන්තරයි කියලා කියන්නේ මොකද්ද මේ සමාන්තරයි කියලා කියන්නේ? මම තාම කිව්වේ නෑ. ඔයගොල්ලෝ දන්නවා. සමාන්තරාශ්‍රය කියලා නම දාලා තින්නේ මොකක් හරි ඔව් මොකද්ද? ඔව් සමාන්තර මොකක් හරි එකක් තියෙන්න බෑ. සමාන්තර සම්මුඛ පාද යුගල දෙකම. හොඳයි. සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශ්‍රය හරි. සමාන්තර හරිද? සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශ්‍රයක් අපි සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වනවා. නේද? හොඳයි. එතන අපි කිසියම් චතුරාශ්‍රයක් ඇන්දොත් මෙන්න මේ විදිහට. මම චතුරාශ්‍රයක් අදිනවා. ඒ අදින චතුරාශ්‍රය ළමයි හරි බලාගන්න. මම අදින චතුරාශ්‍රය හිතන්න මේ සම්මුඛ පාද. සම්මුඛ පාද කියන්නේ මොනවද කියලා දන්නවද ඔයගොල්ලෝ? අපේ ඉගෙන ගන්නවානේ සම්මුඛ පාද. ඔව් සම්මුඛ පාද කියන්නේ මොනවද? සම්මුඛ පාද කියලා කියන්නේ ළමයි එක පාදයකට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛයි කියලා. දැන් අපි සම්මුඛ සාකච්ඡාවක් කරද්දි කොහොමද කරන්නේ? දැන් ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට යනවා. ඉස්සරහට අනාගතයේ ජොබ් එකකට යද්දි ඉන්ටර්විව් යන්න ඉබේ. ඒතකොට ඉන්ටර්විව් ගියාම එතන කම්පැනි එකේ ඉන්න එක්කෙනයි ඕගොල්ලෝයි අතරනේ මොකක්ද ඒක අපි කියන්නේ සම්මුඛ සාකච්ඡාවක්. සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ එහෙම නෙනේ. එතකොට මෙයා තමයි ප්‍රශ්න අහන්නේ ඔයාලා උත්තර දෙනවා. එතකොට ඔය දෙන්න අර එක්කෙනෙක්ට ඉස්සරහෙන් අනිත් එක්කෙනා ඉන්නේ. මෙයාට ඉස්සරහෙන් මෙයා. ඒතර මේ දෙන්න සම්මුඛයි. නේ? සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ ඒකනේ. ඒතර මේ පාදයට ඉස්සරහෙන් ඉන්නේ මේ පාදේ නම් මේ පාද දෙක සම්මුඛ පාද. මේ පාදයේ ඉස්සරහෙන් ඉන්නේ මේ පාදේ හින්දා මේ පාද දෙක සම්මුඛ පාද. මම අහනවා ළමයි මේක එතකොට සම්මුඛ පාද යුගල් කීයක් තියෙනවද? සම්මුඛ පාද යුගලයක් කියන්නේ දෙකක්. සම්මුඛ පාද යුගල් කීයක් තියෙනවද? සම්මුඛ පාද යුගල් දෙකක් තියෙනවා. චතුරාශ්‍රයයක. ඔව්. ඕනම චතුරාශ්‍රයක් ගත්තොත් ඉතින් පාද හතර නම් ළමයි මේ පාද දෙක එක යුගලයක්. මේ පාදයයි එක සෙට් එකක්. යුගලයක්. මේ පාදයයි තව යුගලයක්. නේ? මේ පාදයයි එක සම්මුඛ පාද යුගලයක්. තේරෙනවද? මේ පාදයයි තව සම්මුඛ පාද යුගලයක්. right. දැන් මේ සම්මුඛ පාද යුගල් දෙකම මොනවා වෙන්න ඕනද? සමාන්තර වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ පාදයට මේ පාදේ සමාන්තර වෙන්න ඕනේ. ඒ වගේම මේ පාදයට මේ පාදේ සමාන්තර වෙන්න ඕනේ. ඒතර අපි දැන් මේ පැත්තට තියෙන සමාන්තරය වල මම ඊතල දෙකක් දැම්මා. මේ පැත්තට තියෙන ඒවට එක ඊතලයක් දැම්මා. තේරුණානේ? මම මේක නම් කරන්නම් A මේ ලක්ෂ්‍ය B මේ ලක්ෂ්‍ය C මේ ලක්ෂ්‍ය D. එතකොට මම මේක හඳුන්වන්නේ ළමයි මේ චතුරාශ්‍රය මොකක් කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා. A B C D සමාන්තරාශ්‍රයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ මොකද්ද? සම්මුඛ පාද යුගල දෙකම මෙයයි සමාන්තර වෙන්නත් ඕනේ, මෙයයි සමාන්තර වෙන්නත් ඕනේ. අන්න ඔහොම අපි චතුරාශ්‍රයක් ඇන්දොත් මේකට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. හොඳයි ලියන්න මෙහෙම. ලියන්න. තරුවක් දාලා ලියන්න. සම්මුඛ පාද යුගල දෙකම හරි ඉක්මන් කරන්න ඔය පරක් වෙලා ළමයි ඉක්මනට මාතෘකාව දාලා පටන් ගන්න.
සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. හරි ඉක්ම කරන්න. සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. හොඳයි එකක් ගාලා මේක අදින්න. යා ලොකු උනාද ගන්න. ABCD සමාන්තරාශ්‍රය අදින්න ඉක්මනට. සම්මුඛ පාද යුගල් සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. හරි. දැන් ළමයි අපිට සමාන්තරාශ්‍රයක් අඳින්න කිව්වොත් ඔබට ඉපදින්නේ කොහොමද අඳින්නේ? දැන් ඔයගොල්ලෝ නිකන් අඳිනවා කමක් නැහැ. මේ ළමයි සමාන්තරාශ්‍රයක් අඳින්නේ අපි කොහොමද? කොහොමද අඳින්නේ? ඔව් කවකටුව ඕනේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ළමයි මෙහෙම අඳින්න. මම ඕන්න නිකන් කියලා දෙන්න අඳින විදිය. හරි ඔයගොල්ලන්ට මතකත් ඇති මම තිබ්බා අටේ පන්තියේදී. හරි ඉස්සෙල්ලාම නිකන් ඕන්නම් ඇඳ හැකි මෙන්න මේ රේඛාව ඇඳ ගන්නකො. DC රේඛාව ඇඳ ගන්නකො. මම DC රේඛාව ඇඳ ගන්න. හරි. ඇඳලා ඊට පස්සේ DA රේඛාවත් කොහොම ඇඳ ගන්නකො. හරි. දැන් මෙහෙමයි කරන්න ඕනේ. ඔන්න ඉස්සෙල්ලාම ඇඳ ගන්න. DC රේඛාවයි ඔහොම ඇඳ ගන්නකො මේ DA රේඛාවයි. හොඳයි. දැන් අපි හරියටම ළමයි මේකට සමාන්තරව මේක අඳින්න ඕනේ. මේකට සමාන්තරව මේක අඳින්න ඕනේ. හරියටම පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑනේ. ඔව්. ඒතකොට මෙහෙමයි ළමයි කරන්නේ. කව කට්ටක් තියෙනවද ළඟ? කව කට්ටක් තියෙන්න ඕනේ. දැන් 10 පන්තියේනේ. හැමෝම ගාව කව කට්ට අරගෙන පැන්සලක් දාලා කව කට්ටට ඔයගොල්ලෝ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර කව කට්ටෙන් මැනගන්න. කව කට්ටේ තුඩ මෙතන තිබ්බා. පැන්සල් තුඩ මෙතනට හදාගන්න. අර මේ දිග ගන්න කව කට්ටට තේරෙනවද? කව කට්ටේ තුඩ මෙතන තිබ්බා. පැන්සල අර C මෙතනට තිබ්බා. කව කට්ටේ තුඩ මෙතන තියලා පැන්සලේ තුඩ මෙතනට තියාගන්න. හරි. තියලා ඔය දිග ගන්නකො කව කට්ටට. ගත්තද? අරගෙන කව කට්ටේ තුඩ දැන් A ලක්ෂ්‍ය තියන්න. කව කට්ටේ තුඩ ඉස්සෙල්ලා මේ රේඛාව දෙකම ඇඳ ගන්න ඕනේ. මේ රේඛාවයි මේ රේඛාවම ඇඳ ගන්න ඕනේ ඉස්සෙල්ලා හරියට. හරියට කියනම ඇඳ ගන්න නිකන්. DC රේඛාවයි DA රේඛාව ඇඳගත්තා. හරි. කව කට්ට අරගෙන තුඩ මෙතන තියලා පැන්සල් තුඩ මෙතන තියලා මෙන්න මේ දිග මැද ගන්න. අරගෙන දිග ආයෙ වෙනස් කරගන්නේ නැතුව කව කට්ට A ලක්ෂ්‍ය තියලා තුඩ ඡාපයක් කපන්න මෙහෙම. කව කට්ටි තුඩ A ලක්ෂ්‍ය ගහම ඡාපයක් කැපුවාම මෙහෙම ඡාපයක් කැපෙයි ඔයගොල්ලන්ට. හරිද? ආයෙ දැන් කව කට්ට අරගෙන මෙන්න මේ DA දිග මැද ගන්න. මැද ගන්නවා කියන්නේ කව කට්ටි තුඩ මෙතන තිබ්බා. පැන්සලේ තුඩ මෙතන තිබ්බා. එහෙම අරගෙන කව කට්ටි තුඩ C ලක්ෂ්‍ය තියලා කපන්න ඕන ඡාපයක්. කව කට්ටි තුඩ C වල තියලා ඔහොම ඡාපයක් කපන්න. මේ කලින් කපපු ඡාපේ මේ දැන් කපපු ඡාපේ. තේරුණාද? මම කිව්ව දේ තේරුණාද? තේරෙන්න ඕනේ 10 පන්තිය දැන් ඉන්නේ. එතකොට ඊට පස්සේ මේවා කලින් තිබ්බනේ 8 පන්තිය මේවා ඇඳලා ඔයගොල්ලන්ට මතක ඇති. හරිද? ඊට පස්සේ අඩ්රූල අරගෙන ළමයි මොකක්ද දැන් කරන්න ඕනේ? අඩ්රූල අරගෙන මෙන්න මේ ලක්ෂයයි මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි යා කරගන්න. ඔබ හරියටම ළමයි එනවා ගානටම. ඊට පස්සේ ආයෙ අඩ්රූල තියලා C ලක්ෂයයි මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි යා කරන්න. දැන් මගේ නම් චුට්ටක් මේ දෙනවා ඇති. හැබැයි ඕගොල්ලෝ හරියටම අඳිනවනේ කව කට්ටෙන්. හරියටම එනවා. දැන් ඔය මොකක්ද ආවේ? සමාන්තරාශ්‍රය. ඒතර මේ ලක්ෂ්‍ය තමයි මොකද්ද? B. මේක දැන් ඔයගොල්ලන්ට බැලුවේ හැකි ළමයි හරියටම මේ පාදයට හරියටම ඔයගොල්ලෝ ඇඳනනම් චුට්ටක්වත් එහා මෙහා කරගන්න නැතුව හරියටම ඇඳනනම් මේ පාදයට මේ පාදේ සමාන්තරයි. හරියටම සමාන්තරයි. මේ පාදයට මේ පාදේ හරියටම සමාන්තරයි. මට කියන්න හරියට මෙහෙම ආවද? හරියටම ඇඳනනම් හරියටම එනවා ඔයගොල්ලෝ. ආවා. හරි. ඔව් දැන් අපි ඕකේ ළමයි ඕන්නම් බැලුවේ හැකි ලක්ෂණ සමාන්තරාශ්‍රයක් ඇඳලා ඒකේ ලක්ෂණ ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මට ඕගොල්ලෝ ඇන් දෙක දිහා බලාගෙන ඕකේ ලක්ෂණ ටික කියන්න පුළුවන්ද? සමාන්තරාශ්‍රයේක ලක්ෂණ. එකක් තමයි මොකද්ද? ඔව් සම්මුඛ පාද යුගල් කොහොම සමාන්තරයිනේ. නේ? සම්මුඛ පාද යුගල් සමාන්තරයි. ඒක සමාන්තරාශ්‍රයක්නේ. ඒකට අමතරව තියෙන ලක්ෂණ මොනවද? ඒකමයි කියන්න එපා. සම්මුඛ පාද යුගල් මේ සමාන්තර චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. හරි. එහෙම සමාන්තරාශ්‍රයක් ගත්තාම මට කියන්න ඕකේ තියෙන වෙනත් ලක්ෂණ
මොකද්ද? ඔව් පසිදු සම්මුඛ කෝණ මොකක් වෙනවද? සම්මුඛ කෝණාව. මට කියන්නේ දැන් ඕගොල්ලෝ ගාව කෝණමානයක් තියෙනවා නම් බැලුවේ හැකි මේක හරියද කියලා. මේ සම්මුඛ කෝණ. ඕගොල්ලෝ ඇඳ සමාන්තරාශ්‍රයේ මේ කෝණයයි මේ කෝණයයි මැල්ල බලන්නකො නිකන්. මේක ළමයි හිතන්නකො අංශක 60ක් කියලා આવොත් මම නිකන් කියන්නේ මේ කෝණෙත් තියෙන්නේ අංශක 60යි කියලා. මේක 50ක් ආව නම් මේක 50යි. මේක 65ක් ආව නම් මේක 65යි. තේරෙනවද? ඔව් කවුද හරියටම ළමයි වෙනවම ඈ. ඉතින් මේ 60 60 වෙන්නේ නැහැ. මම කියන්නේ මෙතෙන්ට එන කෝණෙම අතෙන්ටත් එන්න ඕනේ. අන්න දැක්කද? ඉස්සරහෙන් තියෙන කෝණ දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. ඔව්. මම නිකන් අහන්නම් ඕගොල්ලෝ බලන්න මතකද නැහැ. මේක 60ක් නම් මේක කීයද කියන්නේ? මේ කෝණේ 60ක් වුණොත් මේ කෝණේ අගේ කාටද කියන්න පුළුවන්? ඈ? ඔය මැල්ලක් බැලුවේ හැකි ඔන්න කෝණමානෙ. මම දැන් කෝණමානෙ දිලා මැන්නාම මේක 60යි කියලා ආවා. කෝණමානෙ දිලා මෙතන මැන්නාම මේ කෝණේ 60යි කියලා ආවනම් ළමයි මේ කෝණේ අගේ කීයක් කියලා එයිද මැන්නොත් කෝණමානෙන් අපිට කිව්වේ හැකි. මම ඉන්න කලින්. ඔව් චමෝදි කීයද? 120යි. කොහොමද පුතේ 120ක් එන්නේ? කියන්න බලන්න. හරි උත්තරේ 120 තමයි. මෙතන කෝණේ 120ක් එනවා. හිමිද 120යි. කොහොමද එන්නේ? කොහොමද ඔයගොල්ලෝ මෙතන කෝණේ 120යි කියලා ගත්තේ? හේතුවක් තියෙන්නේ බෑ. කෝණමානෙන් මැන්නාමත් මට 120 එනවා. මං අහන්නේ නිකන් කියන්නත් පුළුවන්. මම ඉන්න ඕනේ නැහැ. මොන කෝණෙ වලින්ද ඔයාලා කිව්වේ? ඔයාලට ඔව් 180න් 60ක් අඩු කරා. හරි. ඇයි එහෙම කරේ? ඒකට නමක් කියනවා උතන. මේ කෝණ දෙකට නමක් කියනවා අපි. මොන කෝණ දෙකක්ද මේ තියෙන්නේ? හොඳයි. මිත්‍ර කෝණ දෙකක්. හොඳට බලන්න ළමයි. දැන් මේ රේඛාවයි සමාන්තරයි නෙමෙයි. මේ රේඛාවයි සමාන්තරයි. මෙන්න ඒ සමාන්තර රේඛා දෙක කපාගෙන යන අනිත් රේඛාව. මේකට අපි කියන්නේ තීර්ඝයක් රේඛාවක්. මතකයිනේ? 9 පන්ති ඉගෙන ගත්තා නේ මේ පාඩම. හරිද? ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ මතකද? ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ඉගෙන ගත්තා මතකද 9 පන්තියේ? ඔව් මෙන්න සමාන්තර රේඛා දෙකක්. මෙන්න ඒ රේඛා දෙක කපාගෙන යන අනිත් රේඛාව. ඒ දෙක අතර තියෙනවා ළමයි ඒකාන්තර කෝණ. ඔයගලන්ට මතකයි Z අකුරේ මුළු දෙකේ කෝණ ඒකාන්තරයි. ඊට පස්සේ අනුරූප කෝණ අර F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ නේ. ඒවා විශාලත්වයෙන් සමාන වෙනවා. මේ රේඛා දෙක සමාන්තර නම් අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඒකාන්තර කෝණ දෙකක් ගත්තත් විශාලත්වයෙන් සමාන වෙනවා. මේ රේඛා දෙක සමාන්තර නම්. හැබැයි ළමයි මේ C අකුරක මේ අර C අකුරක් ගත්තොත් මුළු දෙකේ කෝණ දෙක මිත්‍ර කෝණනේ. මිත්‍ර කෝණ දෙක ළමයි සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ දෙකක එකතුව කීයක් වෙනවද? සමාන්තර රේඛා දෙකක් අතර තියෙන මිත්‍ර කෝණ දෙකක එකතුව. ඔව් අංශක 180ක් වෙනවා. හොඳයි. එතන මේ කෝණ දෙක මිත්‍ර කෝණෙන් හින්දා එකතුව 180නේ. 180න් මේ 60 අඩු කරාම මේක 120ක් කියලා තමයි එන්නේ. කෝණමානෙන් මැන්නත් මට 120ක් එනවා. ඒත් මෙයාට ඉස්සරහින් තියෙන මේ කෝණේ ගත්තත් ඇත්තටම මොකද වෙන්නේ? මේ දෙකත් මිත්‍ර කෝණ. හරි. හොඳයි. හරි ඔයගොල්ලෝ නිකන් ওই කෝණා කියන්නේ නම් කරගන්නකො නිකන්. හරි ඔයාලට ආපුවා කියන්නේ දැම්මත් කමක් නැහැ. නැත්තම් ඕනනම් දැන්ට දාගන්නකො මෙහෙම. මේක 60යි මේක 120යි මේක 60යි මේකත් කීයද? 120යි. ඉක්මනට ලකුණු කරන්න. හරි ළමයි හොඳයි නැන්දද හරි මේ සමාන්තරය වෙන්න මේවා දාන්න ඉතලයි ඉතල දාන්න ඕනේ නැත්තම් බෑනේ හරිනේ හරි දැන් අපි ළමයි පොඩ්ඩක් සමාන්තර ආශ්‍රයයේ ලක්ෂණ හොඳයි දැන් එකක් මම කිව්වා හරි ඊට පස්සේ ළමයි සම්මුඛ කෝණ සමානයි තව මොනවද තියෙන්නේ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි මේක 60 නම් මේක 60යි මේක 50 නම් මේක 50යි මේක 120 නම් මේක 120යි හරි ඉස්සරහෙන් තියෙන කෝණ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඕගොල්ලන්ට ඕන කෝණමානයෙන් මෙන්න හැකිය සමානයි. හරි. තව මොනවද ලක්ෂණ? සමාන්තර ආශ්‍රයයක් ඇඳහම ඒකේ තියෙන ලක්ෂණ. තව මොනවද කියන්නේ? ඔය ඊට පස්සේ ළමයි බලන්න මේ පාදෙ දිගයි මේ පාදෙ දිගයි මයින්.
මේ පාද දිගයි මේ පාද දිගයි. මැල්ල බලන්න. මේකේ දිගයි මේකේ දිගයි. මොකද වෙන්නේ? සමානද නැද්ද? ඒ කියන්නේ මේකේ දිගට මේකේ දිග සමාන වෙනවා බලන්න. මේකේ දිගට මේකේ දිගත් සමාන වෙනවා. පාද හතරම දිගින් සමාන නෑ. හරිද? මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. ඒකට අපි මොකක්ද කියන්නේ? සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. ඔන්න ලක්ෂණ මම දෙකක් කිව්වේ. සමාන්තරාශ්‍රයක එක ලක්ෂණයක් මොකද්ද? සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. මේ කෝණට මේ කෝණය සමානයි, මේ කෝණට මේ කෝණය සමානයි. සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. මේ පාදයට මේ පාදේ සමානයි, මේ පාදයට මේ පාදේ සමානයි. අන්න ලක්ෂණ දෙකක් හරි. තව සමාන්තරාශ්‍රවල දැකිය හැකි ලක්ෂණ මොනවද? තව ළමයි ලක්ෂණයක් තියෙනවා. මේ සමාන්තරාශ්‍රයක අපි අඳිමුකු විකර්ණ දෙක. තමයි මොනවද විකර්ණ කියලා කියන්නේ? විකර්ණ කියන්නේ මොනවද? චතුරාශ්‍රයක විකර්ණ. මේක නා සමාන්තරාශ්‍රයක විකර්ණ. විකර්ණ කියලා කියන්නේ ළමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ චතුරාශ්‍රයක් නෙමෙයි මේ ඕනම එක මේ ශීර්ෂ තියෙනවනේ දැන් මේ ශීර්ෂයක් මෙතන. මේකත් ශීර්ෂයක්. මුළු මේකත් ශීර්ෂයක් මේකත් ශීර්ෂයක්. තමයි මතක තියාගන්න මේ චතුරාශ්‍රයක නැත්නම් සමාන්තරාශ්‍රයක සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරාම එන රේඛාවට අපි කියනවා විකර්ණයක් කියලා. මතකද? මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි සම්මුඛයිනේ. ওই දෙක අපි යා කරන් යනවා. අන්න. ඕකට අපි කියන්නේ විකර්ණයක් කියලා. ඊට පස්සේ මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි ඔන්න යා කරගෙන යනවා. හරි. ඔව්. මට කියන්න චතුරාශ්‍රයක නැත්නම් සමාන්තරාශ්‍රයක විකර්ණ කීයක් අඳින්න පුළුවන්ද? තව ඇන්දැහැකිද ඔච්චරද? විකර්ණ දෙකයි අඳින්න පුළුවන්. මේක එක විකර්ණයක් මේක තව විකර්ණයක්. හරි. දැන් අඳින්න කොටක් ගාලා විකර්ණ දෙකක් මම මේ ටික පස්සේ ලියවන ඔක්කොම දැන් මේ රූපේ අපි මේ ටික ඇඳගමු ඉස්සෙල්ලා. හරි සම්මුඛ කෝණ සමානයි සම්මුඛ පාද දිගින් සමානයි. හරි. මම දැන් මේ ඊළඟ ලක්ෂණය කියන්න හදන්නේ. ටක් ගාලා ඔයගොල්ලෝ ඇඳ සමාන්තරාශ්‍රී විකර්ණ දෙක අඳින්න ඉක්මනට කොහොමද? කෙලින් අඳින්න අඩුවල දීලා. හරිනේ? හරි. විකර්ණ දෙකේ දිග සමාන නැහැ. විකර්ණ දෙකේ දිග සමාන නැහැ. පේනවනේ. මේකේ දිග අඩුයි මේකේ දිග වැඩි. හරි. හැබැයි ළමයි මෙතන හොඳ ලක්ෂණයක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මෙහෙමයි ඉන්නේ මේ දිගයි මැල්ල බලන්න. මේ දිගයි මයින්න. බලන්න මොකද වෙන්නේ කියලා. මේ දිගයි. මොකද වෙන්නේ? සමානද නැද්ද? ඈ? ටක් ගාලා සමානයි. හොඳයි. ඊට පස්සේ මේ විකර්ණේ මේ දිගයි. දැන් අපි කලින් මම ගත්තේ මේ විකර්ණේ මේ දිග සමානයි. හරිනේ දැක්කනේ ඔව්. මේ විකර්ණෙත් මේ දිගයි අන්න සමානයි. ඕක ළමයි ලක්ෂණයක්. එතකොට මොකද්ද ওই ලක්ෂණය? අපි කොහොමද ඕක වචනෙන් කියන්නේ? සමාන්තරාශ්‍රයක විකර්ණ මොකක් වෙනවද? ඈ? සමාන්තරාශ්‍රයක විකර්ණ කියන්නේ සමාන්තරාශ්‍රයක විකර්ණ කොහොමද කියන්නේ? වචනෙන් කියන්න බෑනේ. ලක්ෂණයක් ඕක. සමාන්තරාශ්‍රයක ළමයි විකර්ණ දෙක ඇඳහම මෙන්න විකර්ණ දෙක ඡේදනය වන තැන. මෙතන තමයි විකර්ණ දෙක කැපෙන්නේ නේ. ඔව්. සමාන්තරාශ්‍රයක ළමයි විකර්ණ දෙක මෙතන ඡේදනය වෙද්දී මේ විකර්ණ දෙක සමාන කොටස් වලට වෙන් වෙනවා. එතකොට මේ ඡේදනය වන ලක්ෂයෙන් විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂයෙන් එක් විකර්ණය සමානව කොටස් වලට බෙදෙනවා. එතකොට මේ විකර්ණේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ විකර්ණයත් සමාන කොටස් දෙකකට බෙදෙනවා. තේරුණාද? අපි ඕක මෙහෙමයි කියන්නේ ළමයි. සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා. කොහොමද කියන්නේ? සමාන්තරාශ්‍රයක විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම? සමච්ඡේදනය වෙනවා කියන එකේ තේරුම මොකක්ද? සමාන කොටස් දෙකකට වෙන් වෙනවා කියන එක. සමාන කොටස් දෙකකට වෙන් වෙනවට අපි කියන්නේ තනි වචනේ සමච්ඡේදනය වෙනවා. විකර්ණ දෙක ඡේදනය වුණාම සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඔය ඔන්න තුන්වෙනි ලක්ෂණේ හරි. තව එකක් තියෙනවා. ලක්ෂණ හතරයි තියෙන්නේ.
සමාන්තර ආශ්‍රයයක ලක්ෂණ 4යි. මම 3ක් කිව්වා දැන් ඈ. හරි. සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාද දිගින් සමානයි. මේ පාද දිගින් සමානයි. ඊට පස්සේ විකර්ණ ගත්තොත් මේකේ දිගයි මේ කෑල්ලේ දිගයි සමානයි. මේ දිගයි සමානයි. ආයි මේ දිගට මේ දිග සමානයි. හරිද බලන්න. හරි. ඊට පස්සේ සම්මුඛ කෝණ මේ කෝණයට මේ කෝණේ සමානයි. මෙතන කෝණයට මේ කෝණේ සමානයි. හරිනේ. තව ලක්ෂණයක් තියෙනවා කාටද කියන්න පුළුවන්. හොඳට බලන්න. සමාන්තරාශ්‍රයක විකර්ණයෙන් අපි මම නිකන් මේක කතුරක් අරන් කපාගෙන ගියොත් කතුරක් අරන් මම මෙහෙම කපාගෙන යනවා මේ විකර්ණය ඔස්සේ. මට කියන්න කොටස් දෙකක් එනවා මොන වගේ කොටස් දෙකක් දෙන්න කියන්නේ? මම කතුරක් අරන් මෙහෙම කපාගෙන ගියොත් විකර්ණය ඔස්සේ ඕක කොටස් දෙකකට වෙන් වෙනවනේ සමාන්තරාශ්‍රය. මේ කොටස එක කෑල්ලක් අර කොටස තව කෑල්ලක්. ඔව් ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. හොඳයි. හරි මම මේක මේ විකර්ණයක් ඔස්සේ කතුරෙන් කපාගෙන ගියොත් මේ විකර්ණය ඔස්සේ කපාගෙන ගියත් මේ විකර්ණය ඔස්සේ කපාගෙන ගියත් ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. ඔය ත්‍රිකෝණ දෙක ළමයි මොන ත්‍රිකෝණ දෙකක් වෙයිද? හොඳට බලන්න. සමානයි කියන්නේ මොකද්ද? ත්‍රිකෝණ දෙක සමාන වෙනවා කියන්නේ මොකද්ද? ඒකේ තේරුම. මේ ත්‍රිකෝණයයි අපි ඔක නමක් කියනවා. හොඳට බලන්න මේ. දැන් අපි මෙහෙම කපාගෙන ගියා නම් මේ ත්‍රිකෝණයයි බලන්න මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි. මේ ත්‍රිකෝණේ මේ දිගයි සමානයි. මේ දිග දෙකටම පොදුයි. මේ ත්‍රිකෝණේ පාද තුනේ දිගවලුයි මේ ත්‍රිකෝණේ පාද තුනේ දිගවලුයි සමානයි. අපි ওই ත්‍රිකෝණ දෙකට මොනවා වෙනවා කියලා කියනවාද? මොන ත්‍රිකෝණ දෙකක් වෙනවා කියලා කියන්නේ? චමුත් හොඳයි අංග සම වූ අංග සම වෙනවා. පස්සේ දැන් මතක් වුණා අංග සම වෙනවා. අපි අංග සමයේ පාඩම කරානේ. ඔද අපිට ළමයි කිව්වොත් අපෙන් ඇහුවොත් මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය මොකද වෙන්නේ? සෑමතින්ම සමානයි. අංග සමයි බලන්න මේ දිගයි සමානයි. මේ දිගට මේ දිග සමානයි. මේක පොදු පාදය. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අපිට කියන අංග සම ත්‍රිකෝණ දෙකක් කියන්නේ ළමයි සෑමතින්ම සමාන ත්‍රිකෝණ දෙකක්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ පරිමිතියයි මේ ත්‍රිකෝණේ පරිමිතියයි සමානයි. මේකේ සයිස් එකයි සමානයි. වර්ගඵල සමානයි. මේකේ වර්ගඵලයයි සමානයි. මේකේ තියෙන මේ කෝණ ටිකමයි මේකෙත් එන්නේ. නේ? ඔව්. දැන් මම මේ විකර්ණයෙන් ගත්තත් මොකද වෙන්නේ? මේ විකර්ණයෙන් කපලා ගත්තත් එතකොට එන්නේ මේ ත්‍රිකෝණේ. මෙහෙම මේ ත්‍රිකෝණේ ලොකු ත්‍රිකෝණයක් වගේ එනවනේ ඔය. ඔව්. එතකොට ළමයි එහෙම ගත්තත් බලන්න මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි මේක පොදුයි. එහෙම ත්‍රිකෝණ දෙක ගත්තත් ඒ ත්‍රිකෝණ දෙකත් අංග සම වෙනවා. අංග සම ත්‍රිකෝණ දෙකක් සෑමතින්ම සමානයි වර්ගඵලයෙන් පරිමිතියෙන්. එහෙනම් ළමයි මතක තියාගන්න සමාන්තරාශ්‍රයක තියෙන අවසාන ලක්ෂණය අහගන්න. සමාන්තරාශ්‍රය කිසියම් විකර්ණයකින් අපි විකර්ණයක් ඇන්දොත් සමාන්තරාශ්‍රය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයේ මුළු වර්ගඵලය මම නිකන් අහනවා සමාන්තරාශ්‍රයේ මේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100ක් නම් කල්පනා කරලා කියන්න මේ විකර්ණයෙන් නැත්නම් මේ විකර්ණයෙන් මේක කොටස් දෙකකට වෙන් වෙද්දී අර එක කොටසක වර්ගඵලය කීයද එන්නේ? එක ත්‍රිකෝණයක වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ මුළු වර්ගඵලය 100ක් නම් ඒකෙන් භාගයක් ගත්තාම ඒ කෑල්ලේ වර්ගඵලය කීයද? ත්‍රිකෝණයක් නෙන්නේ භාගයක් ගත්තාම ටකල් කියන්නේ 50යි ඕ. එහෙනම් ළමයි මතක තියාගන්න සමාන්තරාශ්‍රයක එක් විකර්ණයෙන් මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයේ මුළු වර්ගඵලය සමාන කොටස් දෙකකට වෙන් කරනවා. දැන් මෙහෙම විකර්ණයක් දාම මේ පැත්තයි වර්ගඵලයෙන් සමාන වෙනවා. මුළු වර්ගඵලය සමාන කොටස් දෙකකට වෙන් කරනවා. මේ විකර්ණයෙන්දත් එහෙමම තමයි. මුළු වර්ගඵලය 100 නම් 50යි. හරි මේ විකර්ණයෙන්දත් 50යි. තේරෙනවනේ? ඔව්. ඕකට අපි ළමයි මෙහෙමයි කියන්නේ. හරි සමාන්තරාශ්‍රයක එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදයි. ඒකට අපි කියන තනි වචනේ ඔව් සමච්ඡේදනය කරයි. තේරෙනවද? සමච්ඡේදනය. හරි සමාන්තරාශ්‍රයේ එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රී වර්ගඵලය සමාන කොටස් දෙකකට වෙන් කරනවා කියන්නේ සමච්ඡේදනය කරනවා කියන එක. හොඳයි.
දැන් අපි ළමයි ওই ටික ලියන්නයි හදන්නේ. හරි. මේ ටික ලකුණු කරාද ඔක්කොම? ඕගොල්ලෝ ඇන්ද සමාන්තර ආශ්‍රය මේවා ලකුණු කරාද? ලකුණු කරා නේද? ඔව් මොනවද ලකුණු කරන්න ඕනේ? සමාන්තර බව ලකුණු කරන්න ඕනේ. එතකොට සම්මුඛ පාද ඉරි ගහන්න මේ ඩබල් ඉරි ගහපුවා දිගින් සමානයි. හරි තනි ඉරි ගහපුවා දිගින් සමානයි. ඉරි කෑලි තුනක් ගහපුවා දිගින් සමානයි මේ. මෙතන නිකන් අර නිකන් ඉරි කෑලි දෙක ගහලා තියෙන්නේ මෙන්න V shape එකට. එතකොට ඒවා දිගින් සමානයි. හරි බලන්න. පැහැදිලි වැඩ ගන්න. හරිනේ? එතකොට මේ තනි රවුමෙන් දාලා තියෙන කෝණ සමානයි. රවුම් දෙකකින් දාලා තියෙන කෝණ සමානයි. හරිද බලන්න මේ. රවුම් දෙකකින්. හරි. හොඳයි. ඇන්දා නේද? හරි. දැන් අපි යටින් ළමයි සමාන්තරාශ්‍රයක ලක්ෂණ ටික ලියමු. හරි. දැන් දාන්න පොඩියට සමාන්තරාශ්‍රයක ලක්ෂණ කියලා. මේ රූපය යටින් ABCD සමාන්තරාශ්‍රය කියලා ලියුවා නේද? ලියුවා. හරි. යටින් ලියන්න සමාන්තරාශ්‍රයක ලක්ෂණ. හරිද? සමාන්තරාශ්‍රයක ලක්ෂණ. හරි නේද? හොඳයි. ඔක ළමයි අපි ප්‍රමේයක් විදිහට ගන්නේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ කියලා දාලා දාන්න ප්‍රමේය. මේවා ප්‍රමේයක් ලෙස අපි ගන්නවා ගණන් හදද්දි කෙලින්ම දැන් මෙහෙ ගියේ. හරි. සමාන්තරාශ්‍රයක ලක්ෂණ කියලා දාලා යටින් දාන්න රතු පෑනෙන් ප්‍රමේය. ප්‍රමේය. හරි. ප්‍රමේය. මෙහෙම දැන් ලියන්නේ ඔක අපි ප්‍රමේය කියලා දාලා ප්‍රමේය කියලා දාලා මොකද ලියමු? ප්‍රමේය. හරි ලියවද? ප්‍රමේය කියලා දාලා නැත්නම් දෙකක් කොහමද දාලා හරි ලියන්න මෙහෙම රතු පෑනෙන්ම ප්‍රමේය. හරිනේ? හරි. කියන්නේ යටින් මෙහෙම නැත්නම් මේ ගෙලින්ම ලියුවත් කමක් නැහැ. සමාන්තරාශ්‍රයක ක්‍රමාවක් දාලා සමාන්තරාශ්‍රයක රෝමිලක්කන් 1 පළවෙනි ලක්ෂණය. හරි. සම්මුඛ පාද සමාන වේ. දිගින් සමාන වේ. සම්මුඛ රතු පෑනෙන් ලියා ගන්නවා නම් හොඳයි. පාට පෑනකින් සම්මුඛ පාද දිගින් සමාන වේ. මේක ඕනම සමාන්තරාශ්‍රයක වෙනවෑ. ඕනම සමාන්තරාශ්‍රයක අර අපි අඳින සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. රෝමිලක්කන් 2 සම්මුඛ පාද හරි දිගින් සමාන වේ ලිව්වද? හරි. රෝමිලක්කන් 2 සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි. සම්මුඛ පාද දිගින් සමාන වේ. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරිනේ. අංක 3 රෝමිලක්කන් 3 හරිනේ. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. රෝමිලක්කන් 3 විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හරි ලියවද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. මේ විකර්ණයයි ඡේදනය වන ලක්ෂයෙන් ඒ විකර්ණ දෙක සමාන කොටස් වලට වෙන් වෙනවා.
මේ දිග සමාන වෙනවා මේ දිග සමාන වෙනවා හරිනේ හරි දැන් උතන ළමයි ඕනනම් දැන් කාට හරි මේක ලිව්ව හැකි සම්මුඛ පාද දිගින් සමාන වේ කිව්වනේ එතන ඕනනම් ඉස්සරහෙන් සම්මුඛ පාද දිගින් සමාන වේ කිව්ව තැන ඉස්සරහෙන් ඕනනම් AB දිග සමානයි CD ඊට පස්සේ ආයි AD දිග සමානයි එහෙම ලියා ගන්න පුළුවන් වන්න AD සමානයි BC හරිනේ සම්මුඛ පාද දිගින් සමානයි ඊට පස්සේ ඔයගොල්ලෝ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කිව්ව තැන අපි මේ කෝණේ ළමයි ලිව්ව හැකි ADC කෝණය කියලානේ එහෙම ලියා ගන්න ADC කෝණේ සමානයි ADC කෝණේ සමානයි මේ කෝණේ ABC කෝණේ ඒවා ලියන විදිය පුළුවන් වෙන්න ඕනේ නේ දෙවෙනි එක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ එතන ඕනනම් මෙහෙම ලියා ගන්න ADC කෝණේ ADC මෙන්න මේ කෝණේ සමානයි ABC කෝණේ මෙන්න I BAD කෝණේ BAD කෝණේ සමානයි මේ කෝණේ BAD කියන්නේ මෙයා සම්මුඛ එක BCD කෝණේ BCD කෝණේ හරි සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි රෝම ඉලක්කම් 3 විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ මෙන්න මේ විකර්ණ දෙක ළමයි ඡේදනය වන ලක්ෂ්‍ය දා ගන්නකො O කියලා විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂ්‍ය අපි O කියලා ගමු විකර්ණ දෙක කැපෙන තැන O දා ගන්න රූපේ කලින් රූපෙම දා ගන්න කලින් යන්න රූපේ මේ සමාන්තරාශ්‍රය මම ඒකයි මේක ටික ලොකුවට අඳින්න කිව්වේ කොයි අර කොටස් නම් කරාද ටිකක් පැහැදිලිව තියෙන්න බෑ ලොකුවට අඳින්න කිව්වෙත් ඒකයි හරි විකර්ණ දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය O කියලා ගන්නකො කැපෙන තැනනේ හරි මට කියන්න විකර්ණ සමච්ඡේදනය වේ කියන්නේ කොහොමද කියන්නේ DO දිගට BO දිග සමානයි DO දිග සමානයි මේ දිගට මේ දිග නැත්නම් OB නැත්නම් BO I AO දිගට CO දිග නැත්නම් OC AO සමානයි OC නැත්නම් CO විකර්ණ සමච්ඡේදනය වේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ අන්තිම එක රෝම ඉලක්කම් 4 රෝම ඉලක්කම් 4 ඉක්මන් කරන්න රෝම ඉලක්කම් 4 මොකක්ද දෙන්න ඕනේ රෝම ඉලක්කම් 4 ළමයි මෙන්න මෙහෙම ලියමු අපි එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය කරනවානේ ඔව් ලියන්න රෝම ඉලක්කම් 4 හරිද රෝම ඉලක්කම් 4 එක් විකර්ණයේ මගින් තුන්වෙනි එක ළමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියලා ලියුවනේ ඒකේ මේක ලියාගත්තා නම් හරි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ හරි මේක ලියා ගන්න හොඳයි 4 යන එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකද වෙන්නේ සමච්ඡේදනය කරයි නැත්නම් සමච්ඡේදනය වේ සමච්ඡේදනය කරයි එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙන හින්දා අපි කියන්නේ සමච්ඡේදනය කරයි එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි හරිනේ ඔව් එතකොට ළමයි අපිට ඕක ලිව්ව හැකි මෙහෙම එතකොට ඕන්න ලිව්ව හැකි දැන් මේ විකර්ණය ගත්තොත් මොකද වෙන්නේ මෙන්න ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි නේ ගන්න වෙන්නේ ඔය එතකොට ඒක ලිව්ව හැකි උතන ADC ත්‍රිකෝණේ වර්ගඵලයයි
ADC ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද වෙන්නේ? සමාන වෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට. කියන්න. මේ විකරණය ගත්තොත් එන්නේ මොකද එතකොට? ABD නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මේ පැත්තෙන් එන්නේ එතකොට BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි බලන්න. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි නේද? සමාන්තර ආශ්‍රය වර්ගඵලය 100ක් වුණොත් වර්ග සෙන්ටිමීටර් මේ ත්‍රිකෝණයක වර්ගඵලය ඉන්නේ කීයද? 50යි. හරි මේකෙත් 50යි මේකෙත් 50යි මේකෙත් 50යි මේකෙත් 50යි ඉන්නේ. හරි නේද? මේ විකරණය ගත්තොත් මෙන්න ADC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි. හරි වර්ගඵලයෙන් සමානයි. මේ විකරණය ගත්තොත් ABD ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි. ඉක්මනට ලියා ගන්න. හරි දැන් ළමයි අපිට මේ පාඩමේදී ඔය ලක්ෂණ ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඉතින් ගණන් වලට එන්නයි හදන්නේ මේකේ. පැහැදිලිද කරපු ටික? හරිද? නේද? ලිව්වා. හොඳයි. හරි. දැන් අපි ළමයි ගණන් ටික හදාගෙන යමු. හරිද? මේකේ මම දැන් මේකේ පොඩි මෙහෙම ගානක් ඉස්සෙල්ලා සාධනය කරන ගානක් හදලා අපි ඊට පස්සේ සාමාන්‍ය ප්‍රශ්න වලටත් එමු. හරි. ලියන්න මෙහෙම මම දැන් මේ ටික සාධනය කරලා පෙන්නන්නම්. මම මේ ලියුව ටික සාධනය කරලා පෙන්නන්න හදන්නේ. හරි. අපි මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් ළමයි ලියාගමු. දැන් බලන්න. මම මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. ABCD සමාන්තරාශ්‍රයකි. දැන් මොකක් හරි ළමයි සමාන්තරාශ්‍රයක් කියලා කිව්වොත් අපිට අර සමාන්තරාශ්‍රය ලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන්. ABCD සමාන්තරාශ්‍රයකි. ABCD සමාන්තරාශ්‍රයකි. හොඳයි. ප්‍රශ්නයක් ලියා ගන්න. ABCD සමාන්තරාශ්‍රයකි. ඊට පස්සේ මේක අඳින්න මෙන්න සමාන්තරාශ්‍රය ඉක්මනට මේක සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමාන්තරයි නෙමෙයි. හරිද? A B C D. ඔක සමාන්තරාශ්‍රයක් කියලා අපිට කියනවා දැන්. A B C D සමාන්තරාශ්‍රයක්. කොහොම එඳගන්න ටක් ගාලා. A B C D සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. හරි. දැන් ළමයි අපිට සාධනය කරන්න කියලා කිව්වොත් බව පෙන්වන්න කියලා කිව්වොත් අර ලක්ෂණ ටික මම දැන් මෙන්න මේ ලිව්ව ලක්ෂණ ටික අපිට කියනවා මේ ඔප්පු කරලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ සාධනය කරලා පෙන්වන්න කියනවා මේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. අර විකර්ණ සමච්ඡේදනය වෙනවා. එක් එක් මේ විකර්ණයෙන් වර්ගඵලයේ සමානව වෙන් වෙනවා. එහෙම අපිට සාධනය කරලා පෙන්වන්න කිව්වොත් හරි රෝමි ලක්වන්න එක. සම්මුඛ පාද ලියන්න. හරි අපිට දැන් කියනවා සම්මුඛ පාද රෝමි ලක්වන්න දෙක සම්මුඛ කෝණ සමාන බව සාධනය කරන්න. චුට්ටක් බලා ගන්න. සම්මුඛ පාද ඒ වගේම සම්මුඛ කෝණ සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි කියලා සාධනය කරන්න කියලා කිව්වොත් ඔය වගේ ප්‍රශ්න එනවනේ. දැන් අපි ඉස්සෙල්ලාම ළමයි මෙතනදී පොඩි අර නිර්මාණයක් කියන්නේ විකර්ණයක් ඇඳ ගන්න වෙනවා. හරි මේක ඇඳද? ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 1 ABCD සමාන්තරාශ්‍රයක් කියලා අපිට ගානේ දත්ත දීලා තියෙනවා. මෙන්න සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා.
අපිට දැන් කියනවා ළමයි මේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වන බවත් සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වන බවත් සාධනය කරන්න කියලා දැන් හොඳට බලා ගන්න. අපි ඉස්සෙල්ලාම ළමයි මේකේ විකර්ණයක් ඇඳ ගන්න ඕනේ. මේ පොඩි අපි නිර්මාණයක් කියලා මෙහෙම දාමු ඕනනම් නිර්මාණය අපි පොඩි නිර්මාණයක් කරගන්නවා මෙහෙම. හරිද? AC විකර්ණය අඳින්න. හරි. කඩේකින් හරි ඔහම ඇඳ ගන්න උටක් ගාලා. අර රූපෙම ඔහම ඇඳ ගන්න. AC එතන උන්න ලියන්න නිර්මාණය මොකද්ද අපි කරපු එක ලියන්න මෙහෙන් ඈ. ඇඳ එක AC යා කරන්න. නැත්නම් AC විකර්ණය අඳින්න. AC විකර්ණය අඳින්න අපි කරපු නිර්මාණයේ නේ අපි ඔන්න AC විකර්ණය ඇඳගත්ත ගාන එක ඇඳලා දුන්නේ නැති හින්දා අපි ඇඳගත්තා. ඇඳලා දුන්නේ නැති හින්දා අපි ඇඳගත්තා. ඒක අපි ලියන්න ඕනේ. එතකොට කරපු දේ නිර්මාණය මොකද්ද? අපි නිර්මාණයක් කරා AC විකර්ණය ඇඳ එක. හරි. දැන් ළමයි මේකේ ඕගොල්ලන්ට පේනවා ත්‍රිකෝණ දෙකක් කියනවා මේ. දැන් අපිට පුළුවන් අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් නේ. කොහොමද පෙන්වන්න පුළුවන්? හරි මේක අපිට අංග සම කරලා පෙන්වන්න පුළුවන්. ඔව්. අපි මෙහෙම ලියන්න පටන් ගමු. ABC ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය ලියන්න. ABC ත්‍රිකෝණය හා අනිත් එක මොකද්ද? ABC. ABC ත්‍රිකෝණ වල. හරි. මට සමාන අංග ලියලා ඕක අංග සමයි කියලා පෙන්වන්න බලන්න ඉස්සෙල්ලාම ওই ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. මේ ත්‍රිකෝණයයි සලකලා කොහොමද අපි මේක අංග සම කරලා පෙන්වන්නේ? හොඳට බලන්න. අපිට ওই ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් වුණොත් අපිට අර ලක්ෂණ ටික ගන්න පුළුවන්. මේ ලක්ෂණ ටික පෙන්වන්න පුළුවන්. එතකොට ඒකයි. මට නිකන් බලලා කියන්න මේ ත්‍රිකෝණේ හොඳට බලන්න මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මට කියන්න සමානද නැද්ද? එහෙම කිව්වේ හැටි ඇයි මොන කෝණ නිසාද? දැන් මේක තමයි සමාන්තර රේඛා දෙකක් නෙමෙයි. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියලා අපි දන්නවනේ ගානේ දීලා තියෙනවා සමාන්තරාශ්‍රයක් නේ එතකොට. ඒක මේ රේඛාවයි සමාන්තර වුණාම බලන්න මෙතන ඉසෙට් අකුරක කෝණයක් සෙට් වෙනවා. මේ ඉසෙට් තේරෙනවද ඔය? එතකොට මේ මුල්ලේ කෝණයයි මොන කෝණද? ඒකාන්තර කෝණ නේද මේ? මේ කෝණයයි හොඳට බලන්න මම පෙන්නපු කෝණ දෙක. අර ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ දෙක සමානයි නේද? ඒකාන්තර කෝණ නිසා සමානයි. ඒ වගේම ළමයි ආයි බලන්න මේ විදිහට මේ සමාන්තර රේඛා දෙක බලන්න මේ සමාන්තර රේඛා දෙක නිසා මෙතනත් ඉසෙට් අකුරක් එනවා මේ. එනවනේ. ඔය. එතකොට මම මේ කළු පාටින් පෙන්නන මේ කෝණයට මේ කෝණෙත් ඒකාන්තර වෙනවා. දැක්කද මේ? ඉසෙට් අකුර දැක්කද මේ? එතකොට මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණෙත් සමානයි. ඔන්න දැන් දෙකක් හොයාගත්තා. අංග සමයි කියලා පෙන්නද්දී අංග තුනක් එපේ. මේ කෝණයට මේ කෝණ සමානයි. මේ කෝණයට මේ කෝණ සමානයි. තව එකක් ඕනි. මොකක්ද අනිත් එක? අනිත් එක තමයි ළමයි මේ AC පාදය මේ අපි ඇඳ රේඛාව විකර්ණය මේ ත්‍රිකෝණ දෙකේම පාදයකට අහු වෙන හින්දා AC පාදේ මේ ත්‍රිකෝණයටත් අහු වෙනවා මේ ත්‍රිකෝණයටත් අහු වෙනවා. පොදු පාදේ. පොදුයි නේ? පොදු පාදේ. එතකොට ළමයි අපිට කිව්වේ හැකි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කෝණ දෙකයි පාදයයි කොහොමද කියන්නේ? කෝ පා අවස්ථාව යටතේ. දැන් ඊට පස්සේ අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා කියලා අපි දැන් දන්නවනේ අංග සමයි කියලා පෙන්නනවනේ. අංග සම ත්‍රිකෝණ දෙක ඉතිරි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් දැන් අපිට කිව්වේ හැකි මේ ත්‍රිකෝණේ මේ පාදයයි මේ ත්‍රිකෝණේ මේ පාදයයි සමාන වෙනවා. මේ ත්‍රිකෝණේ මේ පාදයයි මේ ත්‍රිකෝණේ මේ පාදයයි සමාන වෙනවා. නේ? ඊට පස්සේ මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මේ ත්‍රිකෝණේ මේ කෝණයයි සමාන වෙනවා. හරි. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි සමාන වෙනවා. අර ලක්ෂණ ටික අපිට පෙන්වන්න පුළුවන් ওই විදිහට. හොඳයි අංග සම කරලා පෙන්වන්නකො ඉස්සෙල්ලාම. හරි අපි අංග සමයි කියලා පෙන්නමු මෙහෙම. මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණේ. කොහොමද ලියන්නේ? DAC කෝණේ. DAC කෝණේ ලියන්න. සමානයි මේ ත්‍රිකෝණේ ACB කෝණේ. ACB කෝණේ. මෙතන දාන්න තමයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ.
ඉක්මන් කරන්න. මේ ත්‍රිකෝණේ අපි අංග සමයි කියලා පෙන්වන්න හදන්නේ. එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයිනේ. මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ මේ කෝණේ ACD කෝණේ ACD කෝණේ සමානයි. මේ ත්‍රිකෝණේ මේ කෝණේ BAC කෝණේ නේ BAC කෝණේ. ඒක තමයි ඒකාන්තර කෝණය ඉන්නේ. හරි. දැන් පොඩක් මම කියන්නේ ඇහෙනවද පොඩක් සිග්නල් කට් වුණා ළමයි ඇහෙනවද දැන් පැහැදිලිව? දැන් ඇහෙනවනේ. ඔය පොඩක් අර සිග්නල් ඩ්‍රොප් වුණා ඒකයි වුනේ. හරි. පටන් ගමු ළමයි. දැන් අපි ඉස්සෙල්ලාම දැන් මම දුන්නේ මේක සමාන්තර ආශ්‍රයයක්. හරි මම ඔයගොල්ලන්ට කියනවා මේකේ සම්මුඛ පාද සමානයි කියලා පව පෙන්වන්න ඕනේ සාධනය කරලා සම්මුඛ කෝණත් සමානයි කියලා පෙන්වන්න ඕනේ. හරි අපි ඉස්සෙල්ලාම ළමයි මේක පොඩි නිර්මාණයක් කරලා මේ විකර්ණයක් ඇඳගත්තා. එතකොට මේක ත්‍රිකෝණ දෙකකට වෙන් වුණා. ඔන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මම දැන් අංග සම කරලා පෙන්වන්න හදන්නේ. මොකද අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා පෙන්නුවාට පස්සේ අපිට පුළුවන් ඒකේ ඉතිරි අංග සමානයි කියලා කියන්න. එතකොට මේ උත්තර ටික අපිට කියන්න පුළුවන් එනවා කියලා. හොඳයි. හරි. මම දැන් මේ ත්‍රිකෝණේ මේ කෝණෙට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි. හේතුව මොකද්ද මේ? අර මේ දෙක සමාන්තරයි. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තර කෝණ නිසා. ඊට පස්සේ මෙතනින් ආයෙ ගත හැකි මේ ත්‍රිකෝණේ මේ කෝණෙට මේ ත්‍රිකෝණේ මේ කෝණෙ. එතනත් ඒකාන්තර කෝණ ඔය මේ රේඛා දෙක සමාන්තරයි. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ සමානයි. ඒකාන්තර කෝණ. ඊට පස්සේ ළමයි මේ පාදේ මේ ත්‍රිකෝණයටත් අහු වෙනවා මේ ත්‍රිකෝණයටත් අහු වෙනවා. එතකොට AC සමානයි ඕනනම් AC නැත්නම් AC පොදු පාදය. එහෙම ලිව්වත් ඇති. නැත්නම් AC සමානයි AC පොදු පාදය. එම නිසා මට කියන්න ABC ත්‍රිකෝණය හා ABD ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයනේ ABC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි මොකද වෙන්නේ ළමයි මොකද වෙන්නේ අංග සම වෙනවා ඉදි කැලේ තුනක් දාන්න අංග සම වෙනවා හරි මොකද අවස්ථාව කෝණ දෙකයි පාදයයි කෝ පා ඔක තමයි අවස්ථාව දැන් අපිට ළමයි රෝම ඉලක්කන්න එකේ උත්තරේ ලියන්න පුළුවන් නේ අංග සම ත්‍රිකෝණවල අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග නැත්නම් අනුරූප අංග නේ සමාන නිසා අපිට දැන් කිව්ව හැකි මේ පාදයට මේ පාද දිගින් සමානයි මේ ත්‍රිකෝණේ මේ පාදයට මේ ත්‍රිකෝණේ මේ පාද දිගින් සමානයි මේ ත්‍රිකෝණේ මේ පාදයට මේ ත්‍රිකෝණේ මේ පාද දිගින් සමානයි ඒ එන්නේ තමයි එතකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාදනේ මේකයි සම්මුඛයිනේ සමාන්තර ආශ්‍රය පැත්තෙන් ගත්තොත් ත්‍රිකෝණයකට පාද වෙනවා සමාන්තර ආශ්‍රය පාද වෙනවා මේ පාදේ ගත්තත් මේ ත්‍රිකෝණ වල පාද ඒ වගේම සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන නිසා අපිට දැන් ලිව්ව හැකි නේ AB දිග සමානයි CD ට AB පාද දිග සමානයි CD පාදේ ඒ වගේම AD දිග සමානයි BC නේ ඒ වගේම AD පාද දිග සමානයි BC පාද දිග ඔන්න හරි පළවෙනි එක AB පාද දිග සමානයි CD පාද දිග හරිනේ සම්මුඛ පාද ඔන්න සමානයි කියලා වෙන්නවා ආයි මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග අනුරූප අංගනේ ඉදිරි අංග ඉන්න සමානයි AD දිග සමානයි BC හරි AD දිග සමානයි BC අයිත් හරි ඒක ලිව්වයි හරි ඊට පස්සේ සම්මුඛ කෝණ මොකද වෙන්නේ ඈ ඔව් දැන් සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ ගත්තොත් මෙයයි එන්නේ මේ කෝණෙට මේ කෝණේ සමානයි නේ එතකොට ADC කෝණය ත්‍රිකෝණ දෙකක ඉතිරි අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග සමානයි. ඒතර මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න බෑ. ABC. හරි සමානයි.
පැහැදිලිද? ඊට පස්සේ ඕන්න මේකේ දැන් අර වර්ගඵලයෙන් ගත්තත් මොකද වෙන්නේ? මේකේ වර්ගඵලය සමානයිනේ. අංග සම ත්‍රිකෝණ දෙකක වර්ගඵල සමාන නිසා අපිට කිව්ව හැකි මේ විකර්ණයෙන් සමාන්තරාශ්‍රී වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. ඊට පස්සේ ළමයි ආයි අපිට දැන් මේ විකර්ණයක් ඇඳලා ආයි ඔය වැඩිම කරන්න පුළුවන් නේ. ආයි මම නිර්මාණයක් කරනවා BD විකර්ණය ඇඳිනවා. BD විකර්ණය ඇඳලා එතකොට එන්නේ මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි එන්නේ. ඊට පස්සේ ආයි ඕන්නම් BD විකර්ණයක් ඇඳලා මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්නලා අපිට පුළුවන් මේ කෝණයට මේ සම්පූර්ණ කෝණය මේ සමානයි කියලා පෙන්වන්න. ආයි මේ වගේම කරන්න ඕනේ. දැන් එහෙම මම කරන්න යන්නේ නැහැ. එහෙම කරලා ආයි පෙන්වන්න පුළුවන්. නේ? මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්නුවාට පස්සේ ඉතිරි අංග සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ ත්‍රිකෝණේ වර්ගඵලය මේ ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හරි. තේරුණාද? හොඳයි. ඉතින් අපිට ওই විදිහට සාධනය කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපිට ආයෙ මම පස්සේ වෙනම ගානක් දෙන්නම්. මේ ඇතුලේ එනවා පොඩි ත්‍රිකෝණ මේ. දැන් මේකේ ඇතුලේත් බලන්න විකර්ණ දෙක ඇඳාම මේ මෙහෙම ත්‍රිකෝණයක් එනවා. ආයෙ මෙහෙම ත්‍රිකෝණයක් එනවා. මෙහෙම ත්‍රිකෝණයක් එනවා. මේ ඔය දෙකද. චූටි ත්‍රිකෝණත් හතරක් තියෙනවා. නේ? චූටි ත්‍රිකෝණ හතරක් තියෙනවානේ. ඔව්. දැන් ওই ත්‍රිකෝණ හතරෙන් දෙකක් මම අරගෙන එක්ක මෙයයි නැත්තම් මෙයයි අංග සම කරන්න පුළුවන්. හොඳට බලන්න ඕනේ අම්මේ. මට නිකන් කියන්නේ මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය. මම නිකන් මෙතන ගත්තොත් O ලක්ෂයේ අංග සම කරන්න පුළුවන්ද බැයිද? ABO ත්‍රිකෝණයයි CDO ත්‍රිකෝණයයි අංග සම වෙනවද නැද්ද? හොඳට බලලා කියන්න. මම අහනවා ඔයගොල්ලන්ගෙන්. මට කියන්නේ මේ විකර්ණ දෙක ඇඳහම එන හොඳට බලන්න. විකර්ණ දෙක ඇඳහම එන AB මේ චූටි ත්‍රිකෝණ හතරක් එනවනේ මේ ඇතුලේ 1 2 3 4 චූටි ත්‍රිකෝණ හතරකුත් එනවා. මම අහන්නේ මේ ABO ත්‍රිකෝණයයි ගණන් වල එහෙම එනවා අංග සම කරන්න කියලා පෙන්නන්න. ABO මේ චූටි ත්‍රිකෝණයයි CDO චූටි ත්‍රිකෝණයයි අංග සම වෙනවද නැද්ද? තකලා කියන්න. වෙනවා. ඔන්න බලන්න. මේ දිගට මේකේ දිග සමානයි. මේ කෝණයයි සමානයි ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ මේ කෝණ දෙක මේ කෝණයයි ඒකාන්තර කෝණනේ සමානයි. දැක්කද? හරිද? එතකොට කෝණ දෙකයි පාදයයි. කෝකෝපා වලින්ම ආයි අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණයයි තේරුණාද මම කියන එක? මේ ත්‍රිකෝණ දෙකත් අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. ඒ දෙක අංග සමයි කියලා පෙන්නුවාට පස්සේ ළමයි මේ දිගට මේ දිගයි සමානයි කියන්න පුළුවන් නේද? ඇයි ඒ? අංග සම ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග සමානයි. අන්න එහෙම අපිට ඊට පස්සේ ළමයි මේ දිගට මේ දිග සමානයි කියලා කියන්න පුළුවන්. ඒකෙන් මොකක්ද එන්නේ එතකොට? අර අවසාන ලක්ෂණය. මොකද්ද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියන ලක්ෂණෙත් අපිට සාධනය කරලා පෙන්වන්න පුළුවන්. තේරුණාද? එහෙම ගණන් අපිට දැන් හදද්දි හම්බ වෙයි ඉස්සරහට. හරිද? විකර්ණ එකිනෙක ඡේදනය වෙනවා කියලා අපිට පෙන්වන්න කිව්වොත් සමච්ඡේදනය වෙනවා කියලා සමච්ඡේදනය. ඒතර මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි. මොකද අංග සම ත්‍රිකෝණ දෙකක්. මේ දිග අංග සම කරලා කියන්නත් පුළුවන්, මේ දෙක අංග සම කරලා කියන්නත් පුළුවන්. මේ දෙක අංග සම කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ කොහොම හරි කමක් නැහැ. මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි. පෙන්වන්න පුළුවන්. අංග සම කරලා මේ ඇතුලේ චූටි ත්‍රිකෝණ දෙකක්. මම දැන් මේ අංග සම කරේ ලොකු ත්‍රිකෝණ දෙකක් නේ. හරි. තේරුණාද කිව්ව එක? ඔය වගේ ළමයි අපිට මේ ලක්ෂණ ඔක්කොම සාධනය කරලා අංග සමයි භාවිතා කරලා මේ සාධනය කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි. හරි. දැන් ළමයි අපි ගණන් වලට එමු. කෙටි ප්‍රශ්න වලට වගේ එන ප්‍රශ්න කීපයක් මුලින් බලමු. ඒක ලේසි. නිකම්ම අගයන් හොයන්න තියෙන්නේ. හරි. ටියුට් එකේ දැන් ප්‍රශ්නාංක එන්න එකට ඒක මෙහෙමයි තියෙන්නේ. පොඩ්ඩක් අපි රූපය අඳගමු. ටියුට් එකේ ප්‍රශ්නාංක 1. මොකද මේ දක්වා ලියුවනේ ඒක ලියුවම ඇති ප්‍රමාණවත්. ටියුට් එකේ ප්‍රශ්නාංක එන්න ළමයි මම පොඩ්ඩක් රූපය අඳලා ගන්න කියන්නම්. ටියුට් එකේ ප්‍රශ්නාංක 1. හරි දැන් ටියුට් නැති ළමයි අනිවාර්යයෙන්ම ටියුට් ඉල්ල ගන්න ඕනේ. හරි මැසේජ් එකක් හරි දාලා ටියුට් එක ඉල්ල ගන්න. ABCD සමාන්තරාශ්‍රයේ දී ඇති දත්ත අනුව පහත දැක්වෙන කෝණ සහ පාදවල අගයන් සොයන්න. මොකද දැන් ළමයි අපිට මෙහෙම දීලා තිනවා සමාන්තරාශ්‍රයක්.
හරි ඉතින් මේක ඇද ගන්න ප්‍රශ්නාංක එක දාලා. ප්‍රශ්නාංක එක දාලා මේක අදින්න. A B C D මෙන්න විකර්ණයක්. මේක සමාන්තර රාශියක්. හරි. ඒතර මේ දිග සෙන්ටිමීටර් 5යි. මෙතන කෝණේ අංශක 45යි. මෙතන කෝණේ අංශක 75යි. මාක් කරගන්න රූපේ. මේ දිග සෙන්ටිමීටර් 6යි. හරි. දැන් මෙන්න මේවා ඔයගොල්ලෝගෙන් ගානේ අහනවා ළමයි. මෙන්න මේ ටික හොයන්නලු ඈ. මම දෙන්නම් හොයන්න ඕන ටික. මෙන්න මේවා හොයන්න. පහත ඒවා හොයන්න කියලා ලියලා හොයන්න ඕනේ BC දිග. හොයන්න ඕනේ. ඊට පස්සේ DC දිග හොයන්න ඕනේ. මම ඉලක්කම් දුන්නා. BAD කෝණයගේ හොයන්න ඕනේ. රෝම ඉලක්කම් 4. BCD කෝණයගේ හොයන්න ඕනේ. රෝම ඉලක්කම් 5. ABC කෝණයගේ හොය රෝම ඉලක්කම් 6. ADC කෝණයගේ හොයන්න ඕනේ. හරිද? පටන් ගන්න. මේ රූපේ ඇඳලා මේවල අගයන් හොයන්න ඕනේ. මේ පාද දෙකේ දිගවල් හොයන්නත් ඕනේ. මේ කෝණ හතරේ විශාලත්ව හොයන්නත් ඕනේ. මම පොඩි වෙලාවක් දෙන්නම් කල්පනා කරලා කරන්න. මම දැන් කියලා දුන්න සමාන්තර ආශ්‍රයයක ලක්ෂණ පාවිච්චි කරලා මේවල උත්තර ටික ගන්න. මේකේ දත්ත මෙන්න දිග 5යි, මේ දිග 6යි. හරි. මේ කෝණේ 75යි, මේ කෝණේ අංශක 45යි. අනිත් ඒවා ඔක්කොම හොයන්න ඕනේ මේ දත්ත ටික පාවිච්චි කරලා. ඒ වගේම සමාන්තර ආශ්‍රයයක ලක්ෂණ පාවිච්චි කරලා. හරි ටියුට් එක නැති ළමයි අලුත් ටියුට් එකේ PDF එක හරි ඉල්ල ගන්න ඕනේ. නැත්නම් මෙහෙන් ඇවිල්ලා ගන්න ඕනේ ටියුට්. මැසේජ් එකක් දාන්න මේ නම්බරයට WhatsApp වලින් 077 90යි 45යි 702. ටියුට් එකයි පේපර් එකයි. ඊට පස්සේ ලබන සතිය ඉඳන් ළමයි ඔයගොල්ලෝ ඒ Zoom class එකට log වෙද්දී ඔයාලට අංකයක් දෙනවා. ඒ අංකෙත් මේ සතිය ඇතුළත ඉල්ල ගන්න හැමෝම WhatsApp message එකක් දාලා අංක ඉල්ල ගන්න. ලබන සතිය ඉඳන් ඔයගොල්ලෝ class එකට log වෙද්දී අර නමට අංකේ ඔයාලගේ නමත් එක්ක පොඩි අංකයක් දෙනවා. ඒක දාලා තමයි ක්ලාස් එකට ලොග් වෙන්න ඕනේ. හරිද? අංකේ දාන්න නැතුව ක්ලාස් එකට ලොග් වෙන්න බැරි වෙයි ලබන සතියේ. ලබන සතිය නම් අංකයක් දාලා තමයි ලොග් වෙන්න වෙන්නේ. ඒ අංකේ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. හරි 077 90 45 702කට ටියුට් එකයි පේපර් එකයි මේ මාසේ Zoom class එකට ලොග් වෙන නම්බර එක. link එකෙන් එද්දිම නම්බරය නමක් දාන්න එනවා නේද? අන්න ඒ නමට එන්න නම්බරය දැම්ම නම් හරි. හරි. ඉක්මනට ගන්න හදන්න. මට කියන්න මේ ඔක්කොම ටික හොයලා ඉවර ළමයි ඉන්නවද? ඔක්කොම ඉවර කට්ටිය ඉන්නවද? හොඳයි මට මේ ලොකු වෙලාවක් යන්නේ ඔව් මේ පොඩි ප්‍රශ්න BC දිග BC දිග අග්ගල් කියන්නේ කීයද එන්නේ මේ දිග? ඔව් සම්මුඛ පාද දිගින් සමාන හින්දා කීයද? 5 සෙන්ටිමීටර. ඉතින් මේක 5 නම් ළමයි මේකත් 5යිනේ. අග්ගල් ලියන්න සෙන්ටිමීටර 5යි. හරිද හැමෝගෙම හරියන්න ඕනේ. ඔව්. DC දිග
මෙන්න මේ දිග. දැන් මේ දිග 6යි නම් සම්මුඛ පාද සමාන හින්දා මේකක් කීයද? 6යි. උත්තරේ 6යි. හරිද? හරි. BAD කෝණේ කො BAD කෝණේ BAD අන්න මේ කෝණේ මට කියන්න ළමයි මේ කෝණේ හොයන්නේ කොහොමද? හොයපු ළමයි ඉන්නවා නම් මට අගේ ටක් ගාලා කියන්න කීයද කියලා. BAD කෝණේ කියන්නේ මේ කෝණේ. BAD කෝණේ. කීයද? ඔව්. හිමිද හරි. දිල්මි හරි. කොහොමද කට්ටිය? හැමෝම දෙන්නයි හදලා තියෙන්නේ. කොහොමද කට්ටිය? හිමිද හරි, දිල්මි හරි. උත්සාහ කරන්න හැමෝම මට මෙන්න මෙතන කෝණේ හොයලා ඔතන අගේ දාන්න chat එකේ message එකක් කීයද කියලා. ප්‍රසාදි හරි හොඳයි. 3යි. තව කොහොමද කට්ටිය? හිතලා හදන්න මේ ලොකු දේවල් නෙමෙයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. ඒකෙන් ඕගොල්ලන්ට මේකේ කෝණේ හිව්වේ හැකි. මේ කෝණ දෙකේ යකින් දන්නවනේ. ටක් ගාලා. පසුදු හරි. මෙතන හොඳට බලන්න ත්‍රිකෝණයක් තියෙනවා. කෝණ දෙකක අගයන් දීලා තියෙනවා. ඉතිරි කෝණයගේ හෙව්වේ හැකින් ත්‍රිකෝණය පාවිච්චි කරලා. ඒකම තමයි ඉතින් සමාන්තර රාශිය මෙතන කෝණට එන්නේ. සමෝදි හරි. 5යි කෝණයක් කට්ටිය. 5 දෙනෙක් හදලා තිනවා. මෙතන කෝණය අගය. කොහොම අනිත් කට්ටිය හදා ගන්න බැයිද? මෙතන කෝණය අගය. මේ වගේ මේ අටේ පන්ති වගේ තිබ්බ ගණන්නේ ත්‍රිකෝණයක මේ කෝණ දෙකක අගයන් දුන්නාම ඉතිරි කෝණය අගය හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොම අනිත් ළමයි 5-6 දෙනා. කීයයි? හරි 7යි. ඉතුරු ළමයි 4 දෙනා. හදන උත්තරේ ගන්න ඉක්මනට මෙතන. මේ කෝණය අගය ගන්න ඕනේ. ඉන්න වෙලාව ඇති. හරි. එතකොට මට කියන්න දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180ක් නිසා මෙතන ඕගලන්ට පේනවා ත්‍රිකෝණයක් නෙමෙයි තියෙන්නේ. කෝණ දෙකක අගයන් මේ ත්‍රිකෝණෙමේ මේ කෝණෙත් දන්නවා මේ කෝණෙත් දන්නවා. නේ? 180ෙන් මොකද කරන්න තියෙන්නේ? 180ෙන් දැන් මේ කෝණ තුනේම එකතු 180 නම් 180ෙන් අඩු කරන්න මේ කෝණ දෙකේ එකතුව. එතකොට මේ කෝණයගේ තමයි එන්නේ. 75යි 45යි එකතු කරලා අඩු කරන්න. ඒ කියන්නේ කීයක්ද අඩු වෙන්නේ ළමයි? 75යි 45යි 120යි නේ. 75යි 45යි 120යි නේ. 180ෙන් 120ක් අඩු වෙන්නේ. කීයද එන්නේ? නේ? 180ෙන් මෙතන මේක 120යි නම ලියන්න දෙයක් නැහැ කියන සාමාන්‍ය දේවල්. 180ෙන් 120ක් නේ අඩු වෙන්නේ 60යි. අංශක 60යි. හරි. ඒකත් හරි. රෝම ඉලක්කම් 4. BCD කෝණේ. BCD කෝණයගේ. කො BCD කෝණේ මෙන්න. BCD මෙන්න කෝණේ. අර කාකපාති දාන තැන තමයි කෝණේ තියෙන්නේ C ගාව. මෙන්න මේ කෝණේ දැන් අපිට කිව්වේ හැකි කීයයි කියලා ටක් ගාලා. සමාන්තරාශ්‍රයක් මේක. සම්මුඛ කෝණ සමාන හින්දා මෙයා 60යි නම් මෙයා කීයද? මේ කෝණේ මේක සමාන්තරාශ්‍රයක් නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා කීයද? 60ක් වෙන්න ඕනේ. ඉතින් මේක 60යි නම් මේක 60යි. සම්මුඛ කෝණ. හරි. හොඳයි. ඊට පස්සේ අපිට සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ වලින් මේක 60යි. ABC කෝණේ කො A කෙටි ප්‍රශ්න වලට මේව අහනවා. අන්න ABC. A කියන්නේ ළමයි මේ සම්පූර්ණ මෙතන කෝණේ. නේ? A B C කියන්නේ මේ සම්පූර්ණ කෝණේ. ඒක ගන්න පුළුවන් කොහොමද? ඒක ගන්න පුළුවන් ළමයි දැන් මේ බලන්න මේ රේඛාවයි සමාන්තරයි නෙමෙයි. පේනවද මේ? ඉසෙට් අකුරක් ඔය. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ දෙක. අන්න මේක 75 නම් මෙතන කෝණේ කීයද? පොඩි කෝණේ. පොඩි කෝණේ? ඕ 75යි. මේ පොඩි කෝණේ 75යි. ඒකාන්තර කෝණ වලින්. ඒකාන්තර කෝණ වලින් මේ ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ සමානයි. මෙයා 75 නම් මෙයා 75යි. අපෙන් අහන්නේ මෙතන සම්පූර්ණ කෝණෙනේ. එතකොට මේ 45යි මේ 75යි. නේ මේ කෝණ පැටවු දෙන්න එකතු කරන්න. මේ කෝණ පැටියයි මේ කෝණ පැටියයි.
45යි 75යි. අන්න ලොකු කෝණේ එනවා. නේ? එතකොට මට කියන්න 45යි 75යි එකතු කරා නම් හරි. කීයද එන්නේ? අංශක 120යි නේ. ඔව් හොඳයි අංශක 120යි. ඊට පස්සේ ADC කෝණේ ADC මේ ලොකු කෝණේ. ඔය දෙක හොයන්න දෙයක් නැහැ ඉතින්. මොකද අපි දන්නවා දැන් මෙතන තියෙන සම්පූර්ණ කෝණය 120 නම් මෙයාට මෙයා සම්මුඛ කෝණ නෙමෙයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේ කෝණෙත් 120ක් වෙන්න ඕනේ. නැත්නම් මේ ඒකාන්තර කෝණ වලින් මේ 45යි නම් මෙයා 45යි කියලා අරන් එතනත් 75යි 45යි එකතු කරාම කීයද? 120යි එන්නේ. කොහොමද කට් කරලා ගන්න. හොඳයි. ඒ ගණන් ටික හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 හදමු. ප්‍රශ්නාංක 2. හරි. ඒක නම් අමාරු නෑ ලේසිනේ. කෝණ වල අගයන් හොයන්නයි. PQ පාදික. ඒක නම් ලේසිනේ නිකම්ම 8යි 8යි අර කෝණත් දීලා තිනවා ඒක අමාරු නෑ. හරි ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නාංක අපි යමුකෝ 3ට. ප්‍රශ්නාංක 3 උදාහරණ මෙහෙමයි තියෙන්නේ. මෙන්න සමාන්තරාශ්‍රයක් දීලා තිනවා. ප්‍රශ්නාංක 3. මෙන්න මේක අරගෙන ටක් ගාලා ප්‍රශ්නාංක 3 ටියුට් එකේ වෙන සමාන්තරාශ්‍රය. හරිද? රූපේ දී ඇති තොරතුරු අනුව මේක සමාන්තරාශ්‍රයක් කියලා පේනවා නේද? A B C D එකලා තියෙන ප්‍රශ්නාංක 3 මේක අංශක 78යි මේ කෝණේ. අංශක 78යි ඈ. අංශක 78. ABC D සමාන්තරාශ්‍රය. හරි අර කෝණේ අංශක 78යි කියලා දාන්න. ප්‍රොමිලක්කන් 1. මේක අහනවා තමයි මෙන්න ප්‍රශ්න. එකක් අහනවා BCD කෝණේ අගය. හොයන්න. BCD කෝණේ අගය. තගල් ලියන්න. ප්‍රොමිලක්කන් 2 අහන්නේ ABCD සමාන්තරාශ්‍රයේ අපි අර සමාන්තරාශ්‍රය කියන එක සංකේතවත් කරන්න ළමයි මෙන්න මේ විදිහට නේ. සමාන්තරාශ්‍රය කියන එක අපිට ඔහොම සංකේතවත් කරන්න පුළුවන්. දැක්කද සංකේතය මේ? ඔය ගණන් වල හැම දෙයක්ම ඈ. සමාන්තරාශ්‍රය කියලා වචනේ ලියන්න ඕනේ නැහැ. නිකන් මෙන්න මෙහෙම පොඩියට සමාන්තරාශ්‍රයක් කොහොම ඇඳලා ටක් ගාලා අර ඊදා දැම්ම නම් හරි කොහොමද? එහෙම දැම්මම මොකක්ද ඒක තේරුම? ABCD මේකෙන් කියන්නේ සමාන්තරාශ්‍රයක්. ත්‍රිකෝණය කියන්නේ මෙහෙම දානවනේ. නේ? ත්‍රිකෝණයක් කියන්නේ මෙහෙම දානවා නම් සමාන්තරාශ්‍රයක් කියන්නේ මෙහෙම දැම්ම හැකියි. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24ක් නම් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24ක් නම් අපෙන් අහනවා ළමයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කොපමණද? හරිද? වර්ගඵලය මම ලියන්න කීයද? අග්ගාලා කියන්න පුළුවන් නේ. ඔව්. මේ සමාන්තරාශ්‍ර වල ලක්ෂණ අපි ඉගෙන ගත්තනේ. හරි. ඊට පස්සේ ආයෙ රෝමිලක්කන් 3 අහනවා ළමයි. රෝමිලක්කන් 3 ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න කොපමණද කීයද? හරි. ඔන්න ඔය ප්‍රශ්න තුනට අග්ගාලා රූපය ඇඳලා ලියලා අගයන් ගන්න ඉක්මනට පොඩි වෙලාවක් යන්නේ. ඉක්මනට හදමු. හරිද? ඉවරයි. හිමිට ඉවරයිනේ. හොඳයි.
හරි ටක් ගාලා ලියුවා කියන්නේ මේ අමාරු දේවල් නෙමෙයි. දැන් මෙතන ඔයගොල්ලන්ට එලින්ම අහලා තියෙන්නේ දැන් මේ සමාන්තර ආශ්‍රය මේ කෝණේ 78 ඉතින් මේ කෝණේ කීයද? ඈ මේ කෝණේ ටක් ගාලා ඔන්න 78යි කියලා ගත හැකි කියලා අහලා නැහැ. අහලා තියෙන ළමයි BCD කෝණය වගේ. මේක 78 නම් මේක 78යි. හරිනේ? එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි ටක් ගාලා දැන් ආපෙන් අහලා තියෙන්නේ BCD කෝණේ කො BCD. මෙන්න මේ කෝණය අහන්නේ ළමයි. මේ කෝණේ ඕක ගද්දි අපිට මිත්‍ර කෝණ පාවිච්චි කරන්න වෙනවානේ මේ සමාන්තර රේඛා දෙකක් C අකුරක මුළු දෙකේ කෝණ මිත්‍ර කෝණනේ මිත්‍ර කෝණ ළමයි සමාන නැහැ මිත්‍ර කෝණ දෙකේ එකතුව 180ක් ඉඳලා 180න් මේ කෝණේ 78 අඩු කරාම කීය දෙන්නේ අංශක 102යි හරි ජනිත් හොඳයි අංශක 102යි හරි නේද මොදි හරි 102යි ඊට පස්සේ ළමයි ලේසි අමාරු මේවා කෙටි ප්‍රශ්න වලට ඔය වගේ වෙනවා ඒකයි ඊට පස්සේ ABCD සමාන්තරාශ්‍ර මේකේ වර්ගඵලය සම්පූර්ණ වර්ගඵලය 24ක් නම් BCD ත්‍රිකෝණේ වර්ගඵලය කීයද හරි BCD මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය මොකද කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විකර්ණයෙන් වර්ගඵලය දෙකට වෙන් වෙනවානේ හරි මේ සම්පූර්ණ වර්ගඵලය දෙකකට වෙන් වුණාම කීයද 24 දෙකට බෙදන්න 12යි හොඳයි 24 බෙදන්න දෙකට වර්ග සෙන්ටිමීටර 12යි ACD ත්‍රිකෝණේ වර්ගඵලය කීයද ACD ත්‍රිකෝණේ ගද්දි එතන AC විකර්ණ නිකන් ඇඳ ගන්නවා එතකොට මෙන්න ඉතින් ඒක ගත්තත් ඉතින් වර්ගඵලය දෙකට වෙන් වෙනවා එතකොට එතනත් ඉතින් 24 බෙදීම දෙක කීයද ඈ 12මයි එන්නේ නේ හරි මොන විකර්ණයෙන්දත් සමාන්තර ආශ්‍රය වර්ගඵලය දෙකට වෙන් වෙනවා. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක අපි එමු 4 වෙනි එකට. ප්‍රශ්නාංක 4. ඒක ළමයි මෙන්න මෙහෙමයි රූපය අද ගන්න ඉක්මනට. ටියුට් එකේ ප්‍රශ්නාංක 4 මෙහෙම තියෙන්නේ. ඒක ළමයි සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවා බලන්න. ඔන්නම සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. එතකොට දැන් මේ සමාන්තරාශ්‍රය ගත්තොත් මේ පාදේ සමාන්තරයි. ඒ වගේම නේද? ඔව්. මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. හරිනේ? ඔව්. ඊට පස්සේ ආයි මේ සමාන්තරාශ්‍රය ගත්තාම මේ පාදේට මේ පාදේ සමාන්තරයි. මේ පාදේට මේ පාදේ. මෙහෙම දාලා තියෙන්නේ. ඊතල දෙකක් වගේ. හරි බලන්න. මේක ඊතල 3යි. මේක ඊතල 2යි. හරිනේ බලන්න සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා මේ සමාන්තරාශ්‍රය ABCD මේ සමාන්තරාශ්‍රය ABEF හොඳට බලන්න සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ දිග තමයි සෙන්ටිමීටර 5යි මේ සමාන්තරාශ්‍රය මේ දිග සෙන්ටිමීටර 5යි මෙන්න මෙතන කෝණේ අංශක 45යි ඊට පස්සේ ආයි මේ සමාන්තරාශ්‍රේ නම් කෝණ මොකුත් නැහැ. හැබැයි මෙන්න මෙතන කෝණේ දාලා තියෙනවා අංශක 75යි කියලා. මෙතන කෝණේ අංශක 75යි. ඔන්න ඔහමයි දීලා තියෙන්නේ. හරිද බලන්න රූපේ? ඔන්න ඔහම රූප සරහන අපිට දීලා තියෙනවා. හොඳයි. හරි. දැන් මේක ළමයි රූපේ දැක්වෙන තොරතුරු අනුව මෙන්න මේවා හොයන්න ඕනේ. රෝම ඉලක්කම් 1 හොයන්න ඕනේ. BC දිග හොයන්න ඕනේ. BC දිග. රෝම ඉලක්කම් 2 ABE කෝණේ හොයන්න ඕනේ. ABE අගේ ABE කෝණේ අගේ හොයන්න ABE කෝණේ අගේ රෝම ඉලක්කම් 3 ADC කෝණේ අගේ හොයන්න ඕනේ ADC කෝණේ අගේ රෝම ඉලක්කම් 4 BCD කෝණේ අගේ හොයන්න ඕනේ BCD කෝණේ අගේ ඔන්න ඔය ගණන් හතර තමයි ඔකේ අහලා තියෙන්නේ ABE කෝණය අගය ADC කෝණය අගය BCD කෝණය අගය සහ මුලින්ම DC දිග මෙන්න මේ දත්ත අනුව හොයන්න ඕනේ සමාන්තරාශ්‍ර දෙකක් තියෙන්නේ හරිනේ මට පොඩක් කවුරු හරි එක්කෙනෙක් අහලා මේක හදන්න ඉක්මනට මේ රූපය අඳින්න මේ වෙද්දි මට කියන්න රූපය ඇඳලා මෙන්න මේක හෙව්වද කවුරු හරි එක්කෙනෙක් DC දිග හොයපු ළමයි ඉන්නවද මේ වෙලාව තාම නැහැ කවුරු හොඳයි
ඉක්මනට මේක ඇඳලා මේ ප්‍රශ්න රෝම ඉලක්කම් 1 2 3 4 ලියා ගන්න DC දිග ABE කෝණයගේ එව්වා යනිත් 5 සෙන්ටිමීටර් හිමිද 5 DC දිග 5යි ප්‍රසාදි 5යි බලමු හරිද කියලා. දැන් අපිට මෙන්න මේ දිග 5යි කියලා දීලා තියෙනවා. අහන්නේ මේකේ දිගනේ. මම මේ රූප දෙක හරියටම ඔහම ඇඳලා නෑ. හරියම දිගවල දාලා. මෙහෙම හරියටම ඇඳනම් මේ විදියට සමාන්තරාශ්‍ර දෙකක්. මේ සමාන්තරාශ්‍රය මේ දිග 5යි. හරිද? සම්මුඛ පාද දිගින් සමානයිනේ. මට නිකන් කියන්න ළමයි මේ දිග කීයද? මේ සමාන්තරාශ්‍රය ගත්තාම දැන් සම්මුඛ පාද දිගින් සමානයිනේ. ඔව්. අරක 5 නම් මේක 5ක් වෙන්න එපේ නේ මේ සමාන්තරාශ්‍රය ගත්තාම මේ පාදේ සම්මුඛයි දිග සමානයි ඊට පස්සේ හොඳට බලන්න ආයි මේ සමාන්තරාශ්‍රය ගත්තාමත් ළමයි මේ පාදෙම අහු වෙනවනේ ඔව් හරි හොඳයි හතරම හදලා ඉවරයි කට්ටිය මේ පාදයයි සම්මුඛයි එහෙනම් මේ සමාන්තරාශ්‍රය ගත්තාම මේ පාදයයි සම්මුඛ හින්දා දිගින් සමාන වෙන්න ඕනේ මේක 5 නම් මේක 5යි ඔව් සෙන්ටිමීටර 5යි තමයි එන්නේ හරි රෝම ඉලක්කම් 1ට උත්තරේ DC දිග සෙන්ටිමීටර 5යි රෝම ඉලක්කම් 2 ABE කෝණය අගය කො ABE කෝණේ ABE අන්න මේ කෝණේ මට කියන්න මේ කෝණය අගය කීයද එන්නේ ABE අනන්නේ ඔව් ABE හරිනේ කොහොමද ගන්නෙ ඔව් හොඳයි ඔව් මෙන්න මේ සමාන්තරාශ්‍රය බලන්නනේ මේ සමාන්තරාශ්‍රයේ මේ කෝණයට සම්මුඛ කෝණ නේද මේකනේ මේ සමාන්තරාශ්‍රය මේ අංශක 45ට ඉස්සරහින් තියෙන කෝණය තමයි මේකේ මේ කෝණය එහෙනම් මේක කීයද සම්මුඛ කෝණ සමානින්ද 45යි හරි ABE කෝණේ අංශක 45 තමයි. හරි. ඊට පස්සේ අහලා තියෙනවා ADC කෝණේ. රෝම ඉලක්කම් 3. ADC කෝණේ කොහොමද ගන්නෙ? ADC කෝණේ කො ADC මෙන්න කෝණේ මේක. ගන්න විදියද? ඔයදි මෙතන දාන්න පුළුවන් මේවල ලියන්න ඉන්නේ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණය. අර කෙටියෙන් ලියන්න ඉතින් ඒවා. හේතු දාන්න ඕනේ. සමාන්තරාශ්‍රයක මෙතනත් ඕනනම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. හරි. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් විභාගයට ගානක් හදද්දී මේ හේතු ලියන්න ඕනේ වරහණ ඇතුලේ ඉස්සරහෙන්. දැන් මෙතන අපි සෙන්ටිමීටර් 5යි කියලා දැම්මේයි. ඒව බලනවා හරි හේතු ලියන්න ඕනේ වරහණක් දාලා ඉස්සරහෙන් සමාන්තරාශ්‍රයක සම්මුඛ මේ පාදය. දිගටම ලියන්න ඕනේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඔහොම මේ මෙතන සම්මුඛ කෝණනේ. සම්මුඛ කෝණ. ඔහොම ලිව්වහම ප්‍රමාණවත් ඈ. අර කෙටියෙන් සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. මේක නම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. එහෙම ලිව්වම ඇති. හේතුව. හරි. හොඳයි රෝම ඉලක්කම් 3 ADC කෝණේ. ADC කෝණේ ගත්තොත් ළමයි ADC මේක. දැන් මේ සමාන්තරාශ්‍රය දිහා බලලා මේ කෝණයට සම්මුඛ කෝණේ ළමයි මේක නේද මේ? මේ සමාන්තරාශ්‍රයේ මේ කෝණයට සම්මුඛ වෙන්නේ මේ කෝණ නේද මේ සම්පූර්ණ කෝණේ. ඔව් 45යි 75යි එකතු කරාම කීයද? 120යි සෙන්ටිමීටර් නෙමෙයි අංශක 120යි අංශක. අන්න මේ කෝණේ තමයි මෙයාට සම්මුඛ වෙන්නේ. එතකොට මේ සමාන්තරාශ්‍රය මේක 120යි. සමාන්තරාශ්‍රයක එතනත් ඔන්න හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. මම හැමතැනම එහෙම ලියන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඒවා ඕන ලියන්න. හැබැයි විභාගික ගානක් හදාද්දි ලියන්න ඕනේ ඈ. මොකද දැන් මේක අපි දිගටම මේකම ගණන්නේ හදන්නේ. එකම ගණන් කියන්නේ මේ සමාන්තරාශ්‍ර ගණන් ඉතින්. ඒතකොට හැමතැනම එහෙම ලියන්න වෙනවා. විභාගෙදී ගානක් නෙන්නේ පේපර් එකේ. එතකොට එතන එක එක ලියන්න. හරි දැන් මෙතන අපි මේවම පාවිච්චි කරගෙන ගණන් හදද්දි ඉතින් මේ හැමතැනම එහෙම ලියන්න යන්න ඕනේ නැහැ. විභාගෙදී අනිවාර්යෙන් ලියන්න හැබැයි ඈ. වරහන දාලා ඉස්සරහින් සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. හරි අන්තිමට පුතේ BCD කෝණේ කො BCD කෝණේ BCD මෙන්න මෙයා. ඔව්.
දැන් මේ කෝණේ හොයන්නත් ඕනේ. එයාගේ සම්මුඛ කෝණේ දන්නෙත් නෑ හැබැයි. නේ? කොහොමද මේක හැදුවේ ඔයගොල්ලෝ? මේ සමාන්තර ආශ්‍රේ හරි මේක 120යි මේකත් 120යි හරි. මේ දෙක හරිනේ. ඔය මේ කෝණේ යගේ හොයන්න ඕනේ. හැබැයි එයාගේ සම්මුඛ කෝණේ යගේ දන්නේ නෑ නෙමෙයි. මේක දන්නේ නෑ. ඉතින් මේ දෙක සමානයි. මෙයයි සමානයි. මෙයයි සමානයි. ඔව්. ඉතින් මෙතන ඕගොල්ලන්ට පුළුවන් අර සමාන්තර රේඛා මේ දෙක සමාන්තරයි මෙන්න රේඛා දෙක කපාගෙන යන රේඛාවනේ. C අකුරක මුළු දෙකේ කෝණ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණනේ. මිත්‍ර කෝණ වලින් මේ දෙකේ එකතුව 180ක් ඉඳලා 180 රෝම ඉලක්කම් 4 කෙලින්ම A නෙමෙයි B CD කෝණෙන් සමානයි 180න් අඩු කරන්න 120ක්. එතකොට අංශක 60යි. මෙතන මිත්‍ර කෝණ හේතුව කියන්නේ. මිත්‍ර කෝණ. දැන් මිත්‍ර කෝණත් මතක නැත්නම් මෙන්න මෙහෙම ගන්නත් පුළුවන් ළමයි ඕන්න. මට කියන්නේ මේක මිත්‍ර කෝණ නැතුව වෙන ක්‍රමයකට මේ කෝණයගේ ගන්න පුළුවන් කොහමද? කාටද කියන්න පුළුවන්? මිත්‍ර කෝණ පාවිච්චි කරන්නේ නැතුව මතක් වෙනවද? මේ කෝණේ සමානයි. මම නිකන් මෙතන කෝණේ නිකන් x කියලා දාගත්තොත් මේ කෝණෙත් x නේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ. මිත්‍ර කෝණ පාවිච්චි කරන්නේ නැතුව හරි. ඉතින් මෙතනයි මේ දෙක මිත්‍ර කෝණ. මෙයයි ගත්තත් මිත්‍ර කෝණ. මේ සමාන්තර රේඛා දෙකෙන් ගත්තත් මේ දෙක මිත්‍ර කෝණ. හරි. මිත්‍ර කෝණ නැතුව වෙන ක්‍රමයකින් හදන්න බැයිද කියන්නේ? මිත්‍ර කෝණ හොඳයි යනිත් හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක චතුරාශ්‍රයක්නේ. රසිදු හොඳයි හරි. ඔව් මේක චතුරාශ්‍රයක්නේ. ඕනම චතුරාශ්‍රයක. හරි ඒක සම චතුරාශ්‍රයක් වුණත්, රොම්බසයක් වුණත්, ඍජු කෝණාශ්‍රයක් වුණත්, ත්‍රිපිසීමක් වුණත්, සමාන්තරාශ්‍රයක් වුණත් ඕනම චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතුව. අභ්‍යන්තර කෝණ 4 එකතුව 360යි නේ. ඔව් 360න් මම මේ කෝණයයි 120 දෙකක් අඩු කරන්න ඕනේ. 120 දෙකක් 240යි. 360න් 240ක් අඩු කරාම කී දෙන්නේ? 360න් 240ක් අඩු කරාම 120යි. ඒ එන්නේ ළමයි මේ කෝණ දෙකේ එකතුවනේ. ඉතිරි කෝණ දෙකේ එකතුවනේ. ඒ දෙක සමාන හින්දා දෙකට බෙදන්න. 120 දෙකට බෙදුවාම 60යි කියලා එනවා. එහෙමත් පුළුවන් ඈ. හරි. හොඳයි. තව අපි එක ගානක් හදලා නවත්තමු. ප්‍රශ්නාංක 5. ප්‍රශ්න අංක 5. මම ලබන සතියේ ළමයි දැන් මේක මේ සාධනය කරන ගණන් දෙකක් තුනක් හදන්න ඕනේ. අපි ලබන සතියේ සාධනය කරන ගණන් දෙකක් විතර හදලා පටන් ගමු. සමාන්තර ආශ්‍ර දෙක කොටස ඒ කියන්නේ 17 වෙනි පාඩම. ලබන සතියේ කොහොමද 17 පාඩම පටන් ගන්නවා. මේකේ තව ගණන් දෙකක් විතර හදලා අපි දැන් අද තව එක ගණනක් හදමු. ප්‍රශ්නාංක 5 රූපය අදින්නම්. ප්‍රශ්නාංක 5 ටියුට් එකේ ප්‍රශ්නාංක 5 වෙනි ගාන. ඒක තමයි මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒකේ සමාන්තර ආශ්‍ර දෙකක් තියෙනවා. මේ බලන්න මෙන්න එක සමාන්තර ආශ්‍රයක්. ඊට පස්සේ මෙන්න තව සමාන්තර ආශ්‍රයක්. එකම රේඛාවම ඇඳලා තියෙන්නේ. ඔව් මේකේ තමයි දැන් මේ දිගයි මේකේ මේ දිගයි සමානයි කියලා දීලා තියෙනවානේ. මෙන්න අනිත් සමාන්තර ආශ්‍රය. මේකත් එකම රේඛාව. තියෙන්නේ හරි බලන්න හරි. ඔන්නම තමයි සමාන්තර ආශ්‍ර දෙකක්. දැක්ක ගමන් මේක තේරෙනවා ඔයගොල්ලන්ට මේ දෙකේ සයිස් එක සමානයි. එකම සයිස් සමාන්තර ආශ්‍ර දෙකක් තියෙන්නේ. PQ R සමාන්තර ආශ්‍රයයි ඊට පස්සේ RX YZ සමාන්තර ආශ්‍රයයි. කොහොමයි තියෙන්නේ? ඔහොම සමාන්තර ආශ්‍ර දෙකක් දීලා මේකේ දත්ත මේ දිග සමානයි කියලා තියෙනවා. ඊට පස්සේ මේ රේඛාවයි
මේ රේඛාව එකම රේඛාව නෙවෙයි මේ දෙක සමාන්තරයි ඊට පස්සේ ආයි මේ රේඛාවයි මේකයි ඔහොම සමාන්තරයි ඔය මොකයි තියෙන්නේ එතකොට මේ රේඛාව සමාන්තරයි එකිනෙකට ආයි මෙයයි සමාන්තරයි එකිනෙකට ඔන්නෝම අපිට දීලා තිනවා මේකේ මේ කෝණේ අංශක 60යි කියලා දීලා තිනවා මේ දිග සෙන්ටිමීටර 3යි කියලා දීලා තිනවා ඔන්න ඔය දත්ත ටික තමයි දීලා තියෙන්නේ ඔය දත්ත ටික දීලා ළමයි අපෙන් අහන්නේ මෙන්න මේ කොටස් ටික රෝමිලක්කන් එක්ක අහනවා මොකද්ද PS දිග සොයන්න ඕනේ රෝමිලක්කන් දෙකේ අහනවා QPS අගය කෝණේ QPS කෝණේ අගය අහනවා රෝමිලක්කන් තුනේ අහනවා PQR කෝණේ අගය හරි අවසාන ගාන අද හදන අපි ලබන සතිය ළමයි එතකොට සාධනය කරන ගණන් දෙකක් තුනක් මේකේ හදලා පටන් ගමු සමාන්තර රාශිය දෙක කොටස ඉක්මනට මේක හදන්න උත්තර ගත්ත කට්ටිය උත්තර දාන්න කී දෙන්නේ ප්‍රසාදි 3යිද මේ දිග අහන්නේ මේ PS කියන්නේ මේ දිග අහන්නේ මේක තේරෙනවටක් ගාලා මේ සමාන්තර රාශිය දෙක සමානයි නේ ඔව් ඉතින් මේ සමාන්තර රාශිය වගේම සමාන්තර රාශියක් තමයි මෙතන තියෙන්නේ ඔය තේරෙනවද දැන් අපරන් තේරෙනවා මේ සමාන්තර රාශියෙන් අපිට මේ දිග සමානයි කියලා ගන්න පුළුවන් සම්මුඛ පාද සමානයි එතකොට මේ දිග තුනක් වෙනවා එතකොට මේකටයි ඉරි ගැහුවා කියන්නේ මේ දිගමයි මේ දිගත් මේ සමාන්තර රාශියෙන් මේ දිග සමානයි සම්මුඛ පාද. එහෙනම් මේක කීයද? සමාන්තර රාශියක සම්මුඛ පාද නිසා PS අපිට ගත හැකි 3යි කියලා. ඊට පස්සේ QPS කෝණේ QPS මෙන්න මේ කෝණේ. ඒකත් කොහොමද ගන්න? මේ කෝණේ 60යි නම් මේ කෝණේ 60ක් වෙනවනේ ළමයි. මේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ වලින් මේක 60යි. ඊට පස්සේ මේ කෝණේ ප්‍රතිමුඛයිනේ. ප්‍රතිමුඛ කෝණ වලින් මේකයි සමාන වෙලා 60ක් වෙනවා. ආයි මේ සමාන්තර රාශියෙන් මේ කෝණේ සම්මුඛ හින්දා මේ කෝණේ කීයද? 60ක් වෙනවා. නේ? QPS කෝණේ ගෙලින්ම අපිට සමාන්තර රාශිවල සම්මුඛ කෝණ සහ මේ ප්‍රතිමුඛ කෝණ වලින් මෙතන 60යි කියලා ගත හැකියි. PQR කෝණේ PQR අන්න මේ කෝණේ. ඒක ගත හැකි මේ සමාන්තර රාශියේ මේ රේඛා දෙක සමාන්තරයි මේ පාද දෙක සමාන්තරයි. ඒතර මේ කෝණ දෙක මිත්‍ර කෝණ. නේ මිත්‍ර කෝණ හින්දා 180න් අර 60ක් අඩු කරා නම් 120යි අංශක කියලා එනවා මිත්‍ර කෝණ දෙකක එකතුව 180ක් නිසා හොඳයි පැහැදිලිද ඒ ටික හරි දැන් මේකේ ළමයි දැන් ඔයගොල්ලන්ට හෝම්වර්ක් වලට තව ගණන් තියෙනවා ඒවා හදන්න සාධනය කරන ගණන් මම ලබන සතියේ ගණන් දෙකක් හදලා පෙන්නන්නම් සාධනීය ගණන් හරි එහෙනම් ළමයි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හමු වෙමු අද කරපු ටික පැහැදිලිද ඔය ටික අද සාධනය කරන ගණන් මම ගොඩක් හැදුවේ නෑ අර එක ගණන් නේ කලින් හැදුවේ තව ගණන් දෙක තුනක් පෙන්නන්නම් ලබන සතියේ හදලා දැන්ට ඔය ටික කරන්න අර ඔයගොල්ලන්ගේ පේපර් එක මම දීලා තිබ්බ ළමයි ගොඩක් අරන් ගිහලා නම් ළමයි 5ක් 6ක් තමයි අරන් ගිහලා තිබ්බේ පේපර් එක පේපර්ස් ටියුට් සහ ගන්න පුළුවන් මෙහෙන් නැත්තම් ඔයගොල්ලන්ට ඔව් ඒක දාන්න කියන්නේ මෙතන දැන් මේ කෝණ ගද්දි මේ කෝණේ දාන්න මේ ප්‍රතිමුඛ කෝණ කියලා උත්තරේ මම නිකන් දැම්මේ අර ලියද්දි ඔන්න එහෙම ලියලා ගන්න පුළුවන් හරි හොඳයි එහෙනම් ළමයි අපි ලබන සතියේ ඊළඟ සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු ඔය ටික දැන්ට කරන්න හරි එහෙනම් ආයුබෝවන් පරිස්සමට ඉන්න